සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් මාස පුර නවවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ පෙබරවාරි මාස 20 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 35 වැනි පාඩම සමගයි. පසුගිය වැඩසටහන් 34ක් පුරාවට චිත්ත කාණ්ඩයට අයත් සිත් පිළිබඳවත් චෛතසික කාණ්ඩයට අයත් චෛතසික පිළිබඳවත් ඒ වගේම මේ චෛතසික සිත් සමග සංප්‍රයෝග වන ආකාරයත් ඉගෙන කියා ගන්නට යෙදුණා. සත්පුරුෂ හිතවතුනි, මේ තුන් ලෝක ධාතුවේ දෙවියන් මරුන් බ්‍රහ්මුන් සහිත සමස්ත විශ්වයෙහි සත්වයෙකුගේ පුජ්‍යලයෙකුගේ සිත මේ ආකාරයට සියුම්ව 121 ආකාරයකින් බෙදා දැක්විය හැකි වූයේ යම් කෙනෙකුටද ඒ සිත සමගම උපදින, ඒ සිත සමගම පවතින, සිත සමගම සංප්‍රයෝග වන, සිත සමගම නිරුද්ධ වන චෛතසිකයෝ 52 ආකාරයක් බව හඳුනා ගන්නට සමත් වූයේ කවරෙක්ද? ඒ වෙන කිසි කෙනෙකු නොවේ. සම්මා සම්බුද්ධ ඥානය ලැබූ, සර්වඥතා ඥානය ලැබූ ඒ සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේම පමණමයි. උන්වහන්සේගේම නුවණට පමණක්ම ගෝචර වුණා වූ, නුවණට පමණක්ම විශේෂ වුණා වූ ඒ සිත් පිළිබඳවත් චෛතසික පිළිබඳවත් ඒ සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරය පිළිබඳවත් මේ විශ්වයේ ඉගෙන කියා ගන්නට ලැබෙන්නේ නම් ඒ මොනතරම් දුර්ලභද කියන කාරණය ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසාවෙන් එවන් මහා අසදුෂණ ඥානයකින් සමන්වාගත වුණා වූ ඒ සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ නමකගේ මුවෙන් පමණක්ම ලෝකයට වැඩම වන්නා වූ ඒ උතුම් අභිධර්ම දේශනාවෙහි චිත්ත කාණ්ඩයත් චෛතසික කාණ්ඩයත් ඉගෙන කියාගත්ත අපි අද දවසේදී බලාපොරොත්තු වන්නේ අතිශයින්ම වැදගත් අතිශයින්ම වටිනා තවත් කොටසකට යමු වෙන්නටයි. ඒ තමයි ඒ සිත්වල යෙදෙන කෘත්‍යයන් මොනවාද? ඒ සිත සමග කෘත්‍යයන් කීයක් යෙදෙන්නේද? කොයි ආකාරයෙන් මේ කෘත්‍යයන් යෙදෙන්නේද කියා දැන කියා ගන්නටයි. මේ කාරණයක් මේ විශ්වයේ වෙසෙන කිසිම දෙවියෙක්ට, බ්‍රහ්මයෙක්ට, මාරයෙක්ට, යක්ෂයෙක්ට, නාගයෙක්ට, සුපර්ණකයෙක්ට ආදී වූ වෙනත් කිසිවෙකුට හෝ කිසිම මිනිසෙක්ට හෝ කිසිම බ්‍රාහ්මණයෙක්ට හෝ වෙනත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට පැහැදිලි කරන්නට පුළුවන් කාරණයක් නොවේ. එය සර්වඥතා ඥානයෙන් දුටු සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ නමකටම පමණක්ම විශේෂ වූ ධර්මයක්. ඒ නිසාවෙන් අපි අද දවසේ ඉගෙන ගන්න යන්නේ ඒ තරම් වටිනා කාරණයක්, ධර්මයක් කියන කාරණේ දැන කියාගෙන සිතේ තබාගෙන ඉගෙන ගන්නට සූදානම් වෙමු. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන ඒ ලෝතුරා සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මහා කාරුණික බුදුහද මඩල තුලින් ජනිතව මහනෙල් මල් සුවඳින් සුගන්ධවත් වූ ශ්‍රී මුඛ පද්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේස්ලා ස්පර්ශ කරගෙන මේ ලෝකයට වැඩමවා වදාරන්නට යෙදුණු ඒ පරම ගම්බීර ධර්මය අපට වටහාගත හැකි ආකාරයට බුදුමුවෙන් දේශිත ආකාරයටම අත්නෝමතින්ගෙන් බැහැරව පැහැදිලි කරවීමේ ලාකපවන්නා වූ අපේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම්සභා මණ්ඩපයට පිළිගන්නට සෑම සිළු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හෝතෝ නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 35 වැනි අභිධර්ම පාඩමක් සමග සහසම්බන්ධ වන්නට ලෝකයේ පුරා රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකික පිරිස අද දිනේදීත් Zoom යෙදවීම ඔස්සේ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණු පාඩමත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව සියලු දෙනාම වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාලි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ගිය වාරේට අදාළ ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව මුලින්ම කරමු. තමන් ලියපු ටික ළඟට ගන්න අපි බලමු ඒ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික. අපිට මුලින්ම තියෙන්නේ වේදනා සංග්‍රහයට අදාළ ප්‍රශ්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ වේදනාව තුන් ආකාර වන්නේ කුමක් අනුවද? පිළිතුර වේදනාව තුන් ආකාර වන්නේ අරමුණු රසයේ විඳීම අනුවය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය වේදනාව පස් ආකාර වන්නේ කුමක් අනුවද? පිළිතුර වේදනාව පස් ආකාර වන්නේ ඉන්ද්‍රිය දේශනාවට අනුවය. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? පිළිතුර සෝමනස්ස සහගත සිත් 62කි නැත්නම් 62යි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? පිළිතුර උපේක්ෂා සහගත සිත් 55කි 55යි. ඊට පස්සේ හේතු සංග්‍රහය කියන පාඩමට අදාළ ප්‍රශ්න බලමු. පළවෙනි ප්‍රශ්නය ලෝභාදීන්ට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ කුමක් නිසාද? පිළිතුර බලන්න. ලෝභාදීන්ට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ තමන් හා සංප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්මයන්ට අරමුණේ නොසලී සිටීමට උපකාර වන නිසාය. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අමෝහය කියනුයේ කුමකටද? පිළිතුර අමෝහය කියනුයේ ප්‍රඥා චෛතසිකයටය. හොඳයි. ඊට පස්සේ ද්විහේතුක සිත්වල ඇති හේතු කවරහුද? ද්විහේතුක සිත්වල ඇති හේතු නම් බලන්න පිළිතුර ලෝභ මෝහ ඊට පස්සේ දෝෂ මෝහ ඊට පස්සේ අලෝභ අදෝෂ යන මේවාය. ඒ ද්විහේතුක කියලා අපි දැන් සිත් කොටසක් ඉගෙන ගත්තනේ. හේතු දෙකක් පමණක් යෙදෙන සිත්. අන්නේ සිත් සම්බන්ධයෙන් අපි විමසනකොට මෙන්න මේ හේතු තමයි මේ සිත්වල තියෙන්නේ. සමහර සිත්වල තියෙන්නේ ලෝභ මෝහ කියන හේතු දෙක. සමහර සිත්වල තියෙන්නේ දෝෂ මෝහ කියන හේතු දෙක. එතකොට අපි කුසල පාක්ෂික සිත් ගත්තොත් ඒ ද්විහේතුක සිත්වල තියෙන්නේ අලෝභ අදෝෂ කියන හේතු දෙක. එතකොට ඒ නිසා තමයි ද්විහේතුක සිත්වල තියෙන හේතු මේ කොටස් තුනකට මෙතන දක්වලා තියෙන්නේ. හොඳයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ බලමු අපි. ත්‍රි හේතුක සිත්වල ඇති හේතු කවරහුද? පිළිතුර ත්‍රි හේතුක සිත්වල ඇති හේතු නම් අලෝභය, අදෝෂය, අමෝහයයි.
ත්‍රි හේතුක සිත් තියෙන්නේ කුසල පාක්ෂිකව. ඒකට ඒ සිත්වල හේතු තමයි මේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන. හොඳයි. එතකොට අද අපිට අභිධර්මයේ කරන්න තියෙන පාඩම කෘත්‍ය සංග්‍රහය කියන පාඩම. හොඳයි. පාඩම කියන්නකෝ අපි කිව්වට පස්සේ පැහැදිලි කරගමු. මේ කෘත්‍ය සංග්‍රහය කියන පාඩම බොහොම වටිනා පාඩමක්. චිත්ත වීති කාණ්ඩය අපි ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳට දැනගත යුතු පාඩමක් මේක. හොඳයි කියන්නකෝ. කෘත්‍ය සංග්‍රහය පළමු කොටස. චිත්ත පරිච්ඡේදයේහි දැක් වූ සිත් සත්වයන් තුළ ඇතිවන්නේ යම්කිසි ක්‍රමයක් අනුව නොයෙක් කෘත්‍යයන් හෙවත් වැඩ සිදු කරමිනි. ඒ කරුණ අනුව සත්වයන් තුළ ඇතිවන්නා වූ සිත් වැල්වලට චිත්ත වීති යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්ත වීති දැක්වීමෙහිදී අකුශල සිතය, ලෝභ මූල සිතය, ද්වේෂ මූල සිතය යනාදීන් චිත්ත පරිච්ඡේදයේදී සිත්වලට ව්‍යවහාර කළ නම් නොකියනු ලැබේ. වීති දැක්වීමේදී සිත් හඳුන්වන්නේ ඒ සිත් වලින් සිදු කරන කෘත්‍ය අනුව ඒ සිත්වලට ලැබෙන නම් වලිනි. එබැවින් චිත්ත වීති කාණ්ඩය උගත හැකි වීමට මේ කෘත්‍ය සංග්‍රහය හොඳින් ප්‍රගුණ වී තිබිය යුතුය. ප්‍රතිසන්ධි කෘත්‍යය, භවාංග කෘත්‍යය, ආවර්ජන කෘත්‍යය, දර්ශන කෘත්‍යය, ශ්‍රවණ කෘත්‍යය, ආග්‍රහණ කෘත්‍යය, ආස්වාදන කෘත්‍යය, ස්පර්ශන කෘත්‍යය, සම්ප්‍රත්‍යෝක්ෂණ කෘත්‍යය, සන්තීරණ කෘත්‍යය, ව්‍යවස්ථාපන කෘත්‍යය, ජවන කෘත්‍යය, තදාලම්බන කෘත්‍යය, චුති කෘත්‍යය කියා සිත් වලින් සිදු කරන කෘත්‍ය 14කි. මේ කෘත්‍ය 14න් එක කෘත්‍යයක්වත් සිදු නොකරන සිතක් නැත. ඇතැම් සිතකින් කෘත්‍ය 2 3 4 5 බැගින් සිදු කරනු ලැබේ. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍රතිසන්ධි කෘත්‍යය. අභිනව භවයෙහි උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නොදී පැවැත්වීම භවාංග කෘත්‍යය. චිත්ත වීතියක් ඇතිවන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම හෙවත් හැරවීම ආවර්ජන කෘත්‍යය. රූප දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යය. ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම ශ්‍රවණ කෘත්‍යය. සුගඳ දුගඳ ආග්‍රහණය කිරීම හෙවත් දැන ගැනීම ආග්‍රාණ කෘත්‍යය. ආහාර ආදියේ රසය ආස්වාදනය කිරීම හෙවත් දැන ගැනීම ආස්වාදන කෘත්‍යය. ශරීරයේ සැපෙන දේ දැන ගැනීම ස්පර්ශන කෘත්‍යය. චක්ෂුර් විඥානාදීන් ගත් රූපාදී අරමුණු පිළිගැනීම සම්ප්‍රත්‍යෝක්ෂණ කෘත්‍යය. සම්ප්‍රත්‍යෝක්ෂණයෙන් පිළිගත් රූපාදී අරමුණු විමසීම සන්තීරණ කෘත්‍යය. විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම ව්‍යවස්ථාපන කෘත්‍යය. අරමුණ දැන ගැනීම පිළිබඳව ඌද දීම් ගැනීම ආදී ක්‍රියා පිළිබඳ ඌද අධික චිත්ත වේගය ජවන කෘත්‍යය. ජවනයෙන්ගත් අරමුණු ගැනීම තදාලම්බන කෘත්‍යය. භවය කෙලවර කිරීම භවයෙන් පහවීම චුති කෘත්‍යය. සිත්වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැනට ඔබට නියම අවබෝධයක් ඇති කරගත නොහැකිය. ඒවා ගැන නියම වැටහීමක් ඇතිවන්නේ චිත්ත වීති උගනීමේදීය.
දැන් ඔබ විසින් කළ යුත්තේ කෘත්‍යයන් හා ඒවා සිදු කරන සිත් හොඳින් මතක තබා ගැනීමය. එසේ නොකළහොත් වීති කාණ්ඩය උගනීම අපහසු වනු ඇත. එක් භවයකදී එක් පුජ්‍යලයකුට ප්‍රතිසන්දි සිත් ඇතිවන්නේ එකකි. චුති සිද්ධ එකකි. සත්වයන්ට බහුලව ඇතිවන්නේ භවාංග සිත්ය. ඒත් ඒවායේ ඇතිවීම නොදැනේ. සිත්වල ප්‍රධාන කොටස ජවන් සිත්ය. භවාංග සිත් ඇරුණාම සත්වයෙකු තුළ වඩා උපදින්නේ ජවන් සිත්ය. අරමුණ හොඳට දැනගන්නේත් ක්‍රියා සිදු කරන්නේත් පින්පව් වන්නේත් ජවන් සිත්ය. හොඳයි. එතකොට කෘත්‍ය සංග්‍රහය පාඩම. මේකෙදි පැහැදිලි කරනවා චිත්ත පරිච්ඡේදයෙහි දැක්වූ සිත් සත්‍යයන් තුළ ඇතිවන්නේ යම් කිසි ක්‍රමයක් අනුව නොයෙක් කෘත්‍යයන් සිදු කරමිනි කියලා. දැන් අපි සිත් 121ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ චෛතසික 52ක් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියන එකත් ඉගෙන ගත්තා. එතකොට දැන් සමහරෙකුට හිතෙන්න පුළුවන් මේ සිත් අපිව ඉගෙනගත්තු ක්‍රමයෙන් තමයි පහළ වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි කවුරුත් දන්නවා එක සිතක් පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි තවත් සිතක් පහළ වෙන්නේ. එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එක සිතක් පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඒ නිරුද්ධ වෙනවත් එක්කම තව සිතක් පහළ වෙනවා. ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම තව සිතක් පහළ වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා මුලින්ම. ඒ පහළ වෙලා එක නිරුද්ධ වෙනකොට ඊට පස්සේ සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංස්කාරික සිත පහළ වෙනවා කියලා. ඒක නිරුද්ධ වුණාට පස්සේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ওই විදිහට අපි මේ ඉගෙනගත්තු ක්‍රමයෙන් ඉස්සලා අකුසල් සිත් 12 ඊට පස්සේ අහේතුක සිත් 18 ওই විදිහට පහළ වෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි සිත් පහළ වෙන්නේ යම්කිසි ක්‍රමයකට අනුව. යම්කිසි පිළිවෙලකට අනුව තමයි සිත් පහළ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අකුසල් සිත් පළවෙනි එක ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ දෙවෙනි එක ඊළඟ අවස්ථාවේ තුන්වෙනි එක එහෙම පහළ වෙන්නේ නැහැ කිසිම දාක. එතකොට යම් කිසි ක්‍රමයක් අනුව පිළිවෙලකට තමයි මේ සිත් පහළ වෙන්නේ. එතකොට ඒ පහළ වෙනකොටත් ඒ හැම සිතකින්ම යම් කිසි කටයුත්තක් කෘත්‍යයක් සිදු කරමින් තමයි පහළ වෙන්නේ. එතකොට එකම සිතක්වත් නැහැ කෘත්‍යයක් කටයුත්තක් නොකරමින් පහළ වෙන සිතක්. අපි කතා කරපු සිත් 121කින්ම මේ යම් කිසි කෘත්‍යයක් සිදු වෙනවා. කෘත්‍යයක් සිදු නොවන සිත් එකක්වත් නැහැ. අපි කෘත්‍ය කියලා කියන්නේ නිකන් කටයුත්තක් කියන එක. යමක් සිද්ධ නොකරන එකම සිතක්වත් නැහැ. මොකක් හෝ කටයුත්තක් සෑම සිතකින්ම සිද්ධ වෙනවා ඒ පහළ වෙන අවස්ථාවේදී. එතකොට ඒ කරුණ අනුව සත්‍යයන් තුළ ඇතිවන්නා වූ සිත් වැල්වලට චිත්ත වීති යන නාමයෙන් ව්‍යවහාර කරනු ලැබේ කියනවා. දැන් චිත්ත වීති කියලා කියනකොට ඒකේ සාමාන්‍ය අර්ථය තමයි සිත් වැල් කියන එක. සිත් වැල්. එතකොට ඒ අරමුණු වලට අනුරූපීව ඒ අරමුණේ ස්වરૂපයට අනුරූපීව මේ සිත් වැල් පහළ වෙනවා. ඒකට ඒවට තමයි චිත්ත වීති කියලා කියන්නේ. සිත් වැල් කියනකොට මේ සිත් සමුදායක්. සමහර ලාවට එක අරමුණක් අරගෙන සිත් කොටසක් පහළ වෙනවා. ඊට පස්සේ වෙන අරමුණක් අරගෙන තව කොටසක් පහළ වෙනවා. එතකොට මෙන්න මේ සිත් කොටස් වලට නැත්තම් සිත් වැල් වලට තමයි චිත්ත වීති කියලා කියන්නේ. දැන් අපි ගත්තාම වැල් කියනකොට සමහර වැල් දිගයි සමහර වැල් කොටයි
සමහර වැලි දෙකට අතර තියෙනවා. චිත්ත වීති කියන ඒවත් මේ විදිහම තමයි. සමහර චිත්ත වීති සිත්වල දිගයි. සමහර සිත්වල කොටයි. සමහර චිත්ත වීති අර මධ්‍යම ප්‍රමාණයි. එතකොට ඔය විදිහට හැම චිත්ත වීතියක්ම හැම සිත්වලක්ම එක වගේ නෙවෙයි. ආරම්භනීය ස්වરૂපය අනුව අරමුණට අනුව ඒ සිත් වැල් චිත්ත වීති වල මේ ප්‍රමාණය දිග කෙටි බව වෙනස් වෙනවා. එතකොට චිත්ත වීති දැක්වීමේදී අකුසල සිතේ ලෝභ මූල සිතේ ද්වේෂ මූල සිතේ අනාදීන් චිත්ත පරිච්ඡේදයේදී සිත්වලට ව්‍යවහාර කර නම් නොකියනු ලැබේ. එතකොට දැන් අපි මේ පාඩම් ටික ඉගෙනගෙන යන්නේ මේ චිත්ත වීති කියන මේ විශේෂ කාණ්ඩය තම මේ සිත් වැල් සම්බන්ධයෙන් හොඳට අවබෝධයක් ලබා ගන්න. ඒක ඉගෙන ගන්න තමයි අපි මේ පදනම හදාගෙන යන්නේ. එතකොට චිත්ත වීති කාණ්ඩයේදී සිත් නම් කරන්නේ දැන් අපි කියන නම් වලින් නෙවෙයි. බොහෝ දුරට සිත් වලට නම් දීලා තියෙන්නේ මේ ඒ සිත් වලින් සිදු කරන කෘත්‍ය අනුව. දැන් අපි අද දැන් අපි කියන්නේ ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත්, ඊට පස්සේ අකුසල් සිත්, අකුසල විපාක සිත්, ඉතින් ඊට පස්සේ කුසල් සිත්, කුසල විපාක සිත්, ඊට පස්සේ අහේතුක සිත්, ඔය විදිහටනේ. ඊට පස්සේ අපි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා අපි දැන් කියන්නේ එහෙමයි. හැබැයි චිත්ත වීති කාණ්ඩයේදී සිත් වලට නම් දෙන්නේ ওই ක්‍රමයෙන් නෙවෙයි. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත් කියලා එහෙම නෙවෙයි හඳුන්වන්නේ. ඒ චිත්ත වීති කාණ්ඩයේදී සිත් වලට නම් දෙන්නේ ඒ කෘත්‍ය ඒ සිත් වලින් සිදු කරන කෘත්‍ය අනුව ඒ සිත් වලට නම් දීලා තියෙනවා. අන්න ඒ නම් වලින් තමයි ඒ චිත්ත වීති කාණ්ඩයේදී සිත් හඳුන්වන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම ඒ සිත් වලින් අපි මේ ඉගෙනගත්තු සිත් වලින් සිදු කෙරෙන කෘත්‍ය මොනවද? ඒ කෘත්‍ය වලට අදාළව ඒ සිත් වලට ලැබෙන නම් මොනවද කියන එක අපි දැනගන්න ඕනි. මේ වීති කාණ්ඩය හොඳට ඉගෙන ගන්න නම්. ඒ නිසා තමයි මේක විශේෂ පාඩමක්. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් මේ කෘත්‍ය 14ක් තමයි ධර්මයේ දක්වන්නේ. සිත් වලින් සිදු කෙරෙන උපරිම කෘත්‍ය ගන්න 14යි. මේ 14ට අමතරව එකම කෘත්‍යයක්වත් සිදු වෙන්නේ නැහැ. උපරිම කෘත්‍ය ගන්න 14යි. එතකොට එහෙම නැත්නම් අපි කියන්නේ සිත් වලින් සිදුවෙන කටයුතු උපරිම 14යි. මෙතනදී පැහැදිලි කරනවා 14. ප්‍රතිසන්දි කෘත්‍ය පළවෙනි එක. ඊළඟ එක භවාංග කෘත්‍ය. ඊළඟ එක ආවර්ජන කෘත්‍ය. ඊට පස්සේ දර්ශන කෘත්‍ය. ඊළඟට ශ්‍රවණ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය, ආස්වාදන කෘත්‍ය, ස්පර්ශන කෘත්‍ය, සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය. ඊට පස්සේ සම්තීරණ කෘත්‍ය. ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍ය. ඊට පස්සේ ජවන කෘත්‍ය. ඊට පස්සේ තදාලම්බන කෘත්‍ය. ඊට පස්සේ චුති කෘත්‍ය. එතකොට මේකෙදී අපිට මේ සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය කියන වචනේ අපිට සමහර වෙලාවට සමහරුන්ට කියන්න අපහසු නම් සම්පටිච්ඡන කෘත්‍ය කියලා කිව්වට කමක් නැහැ. සම්පටිච්ඡන කෘත්‍ය. මේ නමත් මේ යෙදෙන්නේ මෙන්න මේ කෘත්‍යයටම තමයි. ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍ය කියන එකට අපිට තව නමක් කියන්න පුළුවන් වොත්තපන කෘත්‍ය කියලා. වොත්තපන කෘත්‍ය එක කියන්න කොහොම පහසුයි. අනිත් වචන ටික අනිත් කෘත්‍ය ටික අපිට කියන්න බොහොම පහසුයි. ඒ නිසා සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යයට සම්පටිච්ඡන කෘත්‍ය, ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍යයට වොත්තපන කෘත්‍ය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට බලන්න මෙතන තියෙන කෘත්‍ය 14ක්. කෘත්‍ය 14ක් තියෙනවා. එතකොට ඊළඟට පැහැදිලි කරනවා මෙතනදී
මේ කෘත්‍ය 14න් එක කෘත්‍යයක්වත් සිදු නොකරන සිතක් නැත. මේ කෘත්‍ය 14 අතුරින් එක කෘත්‍යයක් හරි මේ හැම සිතක්ම කරනවා මේ සිද්ධ කරනවා. එතකොට දැන් සමහර සිත් තියෙනවා එක කෘත්‍යයක් නෙමෙයි කෘත්‍ය දෙකක් කරනවා. මේ 14 අතරින් කෘත්‍ය දෙකක් සිද්ධ කරනවා. සමහර සිත් තියෙනවා කෘත්‍ය 3ක් සිද්ධ කරනවා. සමහර සිත් තියෙනවා කෘත්‍ය 4ක් සිද්ධ කරනවා. සමහර සිත් තියෙනවා කෘත්‍ය 5ක්ම සිද්ධ කරනවා. උපරිම වශයෙන් කෘත්‍ය 5ක් තමයි සිද්ධ කරන්නේ එක හිතකින්. ඊට වඩා කෘත්‍ය ගණනක් සිද්ධ කරන සිතක් නැහැ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් එක සිතකින් කොහොමද කෘත්‍ය 5ක් කරන්නේ? නැත්නම් කෘත්‍ය 2ක් කොහොමද කරන්නේ? කෘත්‍ය 3ක් එකවර කොහොමද කරන්නේ? කෘත්‍ය 4ක් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඇත්තටම එක අවස්ථාවකදී දැන් කෘත්‍ය 5ක් සිද්ධ කරන සිතකින් උනත් එක අවස්ථාවකදී එක කෘත්‍යයි සිද්ධ කරන්නේ. පහම කරන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනි. සිතක් පහළ වෙන අවස්ථාවේදී ඒ සිතෙන් කරන්නේ එක කෘත්‍යයයි. එබඳුම සිතක් ඒ සිත නැත්නම් එබඳුම සිතක් නැවත උපදින අවස්ථාවේදී ඊළඟ අනික් කෘත්‍ය කරන්න පුළුවන්. නැවත වාරයක් උපදිනකොට තවත් කෘත්‍යයක් කරන්න පුළුවන්. මේ විදිහට මේ කෘත්‍ය 5 කරන්නේ අවස්ථා 5කදී. එක අවස්ථාවකදී එක කෘත්‍යයක් පමණයි කරන්නේ. එතකොට කෘත්‍ය 5ක් කරන්න පුළුවන් සිතක් ගැන අපි හිතලා බැලුවොත් සාමාන්‍යයෙන් හරියට ශිල්ප 5ක් දන්න මිනිසෙක් වගේ. ශිල්ප 5ක් දන්න මිනිසෙක් වගේ. එතකොට මේ මිනිසයා තමන්ගේ ඒ අවස්ථාවේදී එක ශිල්පයයි මේ කියන්නේ ක්‍රියාවේ නංවන්නේ. එතකොට වෙනත් අවස්ථාවකදී තවත් ශිල්පයක් වෙනස් අවස්ථාවකදී තවත් ශිල්පයක්. අන්න ඒ විදිහට අපිට එක උපමාවකින් දක්වන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ඉන්නවා මේසන් වැඩත් පුළුවන්, වඩු වැඩත් පුළුවන්, ඊට පස්සේ ඇලුමිනියම් වැඩත් පුළුවන්, යකඩ වැඩත් පුළුවන්, ඊට පස්සේ බට වැඩත් පුළුවන්. ওই විදිහට මේ ශිල්ප කීපයක් දන්නවා. නමුත් ගයක් හදන වෙලාවේදී ඒ කෙනා කරන්නේ මේසන් වැඩ. වඩු වැඩ කරන වෙලාවේ වඩු වැඩ. මෙන්න මේ විදිහට මේ කෘත්‍ය 5ක් සිද්ධ කරන සිත් වලින් උනොත් ඒ වගේම කෘත්‍ය 4ක්, කෘත්‍ය 3ක්, කෘත්‍ය 2ක් මේ සිද්ධ කරන සිත් ගත්තොත් එකවරකදී මේ සිත් වලින් කරන්නේ එක කෘත්‍යයයි. මේක හොඳින් මතකේ තියාගන්න. හොඳයි. ඊට පස්සේ මේ එක එක කෘත්‍යයක් පැහැදිලි කරනවා දැන්. ඒතර බලන්න පළවෙනි කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය. ප්‍රතිසන්දි කෘත්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවයේ සම්බන්ධ කිරීම ප්‍රතිසන්දි කෘත්‍යය. මරණයෙන් සිත් පරම්පරාව සිඳිලා යන්න දෙන්නේ නැතුව නැති වෙලා යන්න දෙන්නේ නැතුව වර්තමාන භවයේ සහ අනාගත භවයේ සම්බන්ධ කිරීම. ගැළපීම සංදි කිරීම තමයි ප්‍රතිසන්දි කෘත්‍ය කියලා කියන්නේ. ප්‍රතිසන්දි කියනකොට නැවත එකතු කරනවා, නැවත ගලපනවා, නැවත හන්දි කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට මේ අපේ ශරීරය ඇසුරු කරගෙන මේ සිත් පරම්පරාව පහළ වෙනවා. එතකොට සිතෙන් තමයි මේ ශරීරය ඔසවලා තියාගෙන ඉන්නේ. සමහර ලාවට අපි එහාට මෙහාට යවන්නේ මේ සිත් වලින්. සිත්වල බලයෙන්. ඊට පස්සේ අපි වෙනත් ගමනක් යවනවා. සමහර ලාවට කෙනෙකුට බයින්න පොළඹවනවා නේද? පහර දෙන්න පොළඹවනවා. මේ කය විදියට හසුරුවනවා. මේ ඔක්කොම කරන්නේ සිතෙන්. එහෙම නැත්නම් මේ ලංකාව වටේ යවනවා, ලෝකෙ වටේ යවනවා. මේ සියල්ලක්ම කරන්නේ මේ කය ඒ විදියට තන තන යවන්නේ මේ සිත්වල බලයෙන්. සිත් වලින් තමයි කරන්නේ.
කෙටියෙන් කියනවා නම් මේ කය ඔසවලා මේ තියාගෙන ඉන්නේ සිතේ බලයෙන්. සිතෙන්. දැන් මේ විදිහට මේ ජීවිතේ අපි ගත කරනකොට මේ සිත් අපේ මේ සිත් පරම්පරාව පහළ වෙගෙන යනවා. නැත්තම් සිතක් පහළ වෙනවා ඒක නිරුද්ධ වෙනකොට ඊළඟට තව සිතක් පහළ වෙනවා මේ විදිහට අර નિયમિત ක්‍රමයට අනුව මේ සිත් මේ වැල් වශයෙන් පහළ වෙමින් පවතිනවා. මේක තමයි චිත්ත පරම්පරාව කියන්නේ. එතකොට ඒ සිත්වල යම් සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ විදිහට පහළ වෙගෙන ගිහිල්ලා අවසානයේදී මොකද වෙන්නේ මේ භවයට අදාළ අවසාන සිත පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ මේ ශරීරයෙන් සිත් පහළ වීම නවතිනවා. එතකොට මොකද වෙන්නේ? සිතේ බලයෙන් ඔසවාගෙන හිටපු කය අර සිත් පහළ වීම නැති වෙනකොට බිම ඇද වැටෙනවා. ඊට පස්සේ නැගිටවන්න බෑ. හරියට දර කඩක් වගේ, දර ලීයක් වගේ. එතකොට මේ ඔසවාගෙන ඉන්නේ සිතේ බලෙන්. සිත් පහළ වෙනකන් තමයි මේ ශරීරයේ මේ ක්‍රියාකාරීත්වය පවතින්නේ. දැන් එතකොට මේ භවයට අදාළ සිත් පරම්පරාව අන්න අවසන් වෙනවා. සිත් පරම්පරාව අවසන් වෙනවා. එතකොට එතනින් ඊළඟට ඒ නිරුද්ධ වෙනවත් එක්කම තව සිතක් පහළ වුණේ නැත්තම් අන්න අර සංසාර ගමනේ පැවැත්මක් නැහැ. සංසාර ගමන ඉදිරියට යන්නේ නැහැ. එතකොට ඊට පස්සේ එහෙමනම් මේ භවයේදී අවසාන සිත නිරුද්ධ වෙනවත් එක්කම ඊට පස්සේ ඊළඟ භවයත් එක්ක මේ චිත්ත පරම්පරාව සම්බන්ධ කරන්නට නම් මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවත් එක්කම මේ භවය අවසන් සිත තව සිතක් පහළ වෙන්න ඕනි කොහේ හරි. මේ චිත්ත පරම්පරාවටම සම්බන්ධයක් ඇති සිතක් පහළ වෙන්න ඕනි. එතකොට මේ ප්‍රතිසන්දි කෘත්‍යය කියලා කිව්වේ මේ භවයේ චිත්ත පරම්පරාව මේ භවය කියන්නේ මරණයේදී චිත්ත පරම්පරාව සිඳී යන්නට නොදී ඊළඟ භවයත් එක්ක සම්බන්ධ කරනවා. ඊළඟ භවයත් එක්ක ගලපනවා. මේක තමයි ප්‍රතිසන්දි කෘත්‍යය. එතකොට මේ ප්‍රතිසන්දි කෘත්‍යය සිද්ධ කරන සිත්වලට කියන අපි ප්‍රතිසන්දි සිත් කියලා. අන්න එතකොට අර මේ භවයේ අවසාන සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඒත් එක්කම අතරක් නෑර අභිනව සිතක් කොහේ හෝ තැනක පහළ වෙනවා. මේ පරම්පරාවට අයිති සිතක් පහළ වෙනවා. එතකොට ඒ සිත පහළ වීමට තමයි අපි කියන්නේ අභිනව භවයක ඉපදුනා කියලා. එතකොට මේ මුලින්ම පහළ වුණු සිතට අපි කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒ සිතෙන් සිද්ධ වුණු කෘත්‍යය තමයි ප්‍රතිසන්දි කෘත්‍යය. වර්තමාන භවයේ සහ අනාගත භවයේ සම්බන්ධ කරා. ගලපුවා. ඒක තමයි ප්‍රතිසන්දි කෘත්‍යය කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් එකක් නෙවෙයි සිත් ගණනාවක් තියෙනවා. අපිට ඉදිරියේදී දැන් මේ වගුව අනුසාරයෙන් ඉගෙන ගන්න පුළුවන්. එබඳු සිත් 19ක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දක්වනවා. භවයෙන් භවයේ ගලපනවා. මේ භවයේ අපේ නිරුද්ධ වෙනකොටම ඊළඟ භවයකට මේ චිත්ත පරම්පරාව සම්බන්ධ කරනවා. එතකොට සාමාන්‍ය ප්‍රතිසන්දි සිත් පහළ වෙන්නේ භවයකදී එක වාරයක් පමණයි. එක සිතයි පහළ වෙන්නේ භවයේ මුලින්ම. එතකොට ඒක තමයි ඉපදීම කියලා අපි අදහස් ධර්මයට අනුව කෙනෙකු සත්‍යයේ උප්පත්තිය පැහැදිලි කරන්නේ ඔන්න ඔය ප්‍රතිසන්දි සිතේ පහළ වීමෙන්. ප්‍රතිසන්දි සිතේ පහළ වීමෙන්. හොඳයි. එතකොට මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවයේ සහ අනාගත භවයේ සම්බන්ධ කිරීම නැත්නම් ගැළපීමට තමයි ප්‍රතිසන්දි කෘත්‍යය කියලා කියන්නේ. ඒ කෘත්‍ය කරන සිත් වලට කියනවා ප්‍රතිසන්දි සිත් කියලා. ඒකට බොහෝ මේ ප්‍රතිසන්දි සිත් හැටියට ඉදිරිපත් වෙන්නේ ගැනෙන්නේ මේ විපාක සිත්. විපාක සිත්. ඒකට විපාක සිත් මොනවද මේ කෘත්‍ය කරන සිත් කියන එක අපි ඉදිරියේදී පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ භවාංග කෘත්‍ය.
දෙවෙනි කෘත්‍යය භවාංග කෘත්‍යය. පැහැදිලි කරනවා අභිනව භවෙහි උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නොදී පැවැත්වීම භවාංග කෘත්‍යය. අභිනව භවයක ඉපදුනා කියලා කියන්නේ ප්‍රතිසන්දිසිත පහළ වුණා. ඒ ප්‍රතිසන්දිසිත පහළවීමෙන් අනතුරුව ඒ භවයේ කෙලවර දක්වාම මේ සිත් පරම්පරාව සිඳී යන්නට දෙන්නේ නැතුව ආරක්ෂා කරන්නේ පවත්වන්නේ මේ පැවැත්වීම තමයි මේ භවාංග කෘත්‍යය කියලා කියන්නේ. අභිනවයෙන් භවයක ඉපදුනාට පස්සේ ඒ භවයට අදාළ චිත්ත පරම්පරාව සිත් පරම්පරාව සිඳී යන්නට නොදී පැවැත්වීම තමයි භවාංග කෘත්‍යය කියලා කියන්නේ. එතකොට මේ භවාංග කෘත්‍යය සිද්ධ කරන සිත් වලට භවාංග සිත් කියලා කියනවා. එතකොට චිත්ත වීති කාණ්ඩයේදී භවාංග සිත් කියන නාමයෙන් තමයි ඒ සිත් හඳුන්වන්නේ. එතකොට දැන් භවයේ දැන් අපි දන්නවා අපි සිත් 121ක් ඉගෙන ගත්තා. එතකොට මේ සිත් 121 අතරින් සිත් 19ක් තමයි භවාංග කෘත්‍යය සිද්ධ කරන්නේ. එතකොට මේ සිත් වලට අමතරව අනිත් සිත් මේ අපේ මේ සාමාන්‍ය ජීවිතයේදී පහළ වෙනවා. එතකොට ඒ සිත් පහළ වෙන අවස්ථාවේදී භවාංග සිත ඒ සිතත් එක්ක එකට පහළ වෙන්නේ නැහැ. නමුත් අනිත් සිත් පහළ නොවන අවස්ථාවලදී ඒ අඩුව පුරවමින් මේ සිත් පරම්පරාව සිඳී යන්නට නොදී මේ භවාංග සිතෙන් තමයි ආරක්ෂා කරන්නේ, පවත්වන්නේ. දැන් අපි දන්නවා සිත් පරම්පරාව පහළ වේගෙන ගිහිලා යම් වෙලාවකදී ඒ සිත් පහළ නොවී ගියොත් මේ සංසාර පැවැත්ම නැහැ. එතකොට මේ වෙනත් සිත් පහළ නොවන සෑම අවස්ථාවකදීම එහෙමනම් මේ චිත්ත පරම්පරාව රකින්න නම් වෙනත් සිත් ඉදිරිපත් වෙලා ඒ මොහොතේදී අඩුව පුරවන්න ඕනේ. එතකොට අන්නේ අඩුව පුරවන්නේ පිරවීමේ කෘත්‍යය තමයි මේ භවාංග කෘත්‍යය කියලා කියන්නේ. ඒ අඩුව පිරවීම වශයෙන් මේ චිත්ත පරම්පරාව සිඳෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්නේ භවාංග සිත් වලින්. දැන් අපි නිදාගත්තට පස්සේ නිින්ද ගියාට පස්සේ අපිට ඔය රූප පේන ඒවා, ශබ්ද ඇහෙන ඒවා මේ අනුසාරයෙන් පහළ වෙන සිත් පහළ වෙන්නේ නැහැ. එහෙමනම් පහවදා උදේ වෙනකන් අර ප්‍රකෘති සිත්, අර රූප දකින ආදී සිත් පහළ වෙනකන් මේ චිත්ත පරම්පරාව රැක ගන්න ඕනේ, පවත්ව ගන්න ඕනේ. අන්නේ පවත්වා ගැනීමේ කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය. මේ භවාංග කෘත්‍යය සිද්ධ කරනවා සිත් වලට අපි කියනවා භවාංග සිත් කියලා. එතකොට විශේෂයෙන්ම අපි නිදාගත්තට පස්සේ සිහි නැති වුණාට පස්සේ මේ ගොඩක් වෙලාවට පහළ වෙන්නේ නැවත සිහිය එනකන් ඒ සිත් පරම්පරාව කැඩෙන්න දෙන්නේ නැතුව රැකගන්නේ භවාංග සිත් වලින්. එතකොට භවාංග කෘත්‍යය සිද්ධ කරන සිත් වලට අපි කියනවා භවාංග සිත් කියලා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ජීවිතයකදී මේ මැදදී සිත් පරම්පරාව පහළ නොවී යනවා නම් ඒක අවස්ථාවක් ඉදන්නවා නිරෝධ සමාපත්තියට සම්වදින අවස්ථාව. ඒක తాවකාලිකව සිත් පරම්පරාව පහළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. භවයක් හැටියට අපි ගත්තොත් අසඤ්ඤ සත්‍යයේදී ඉපදීමත් එක්කම සිත් පරම්පරාව පහළ වෙන්නේ නැහැ. ඒකට මේ අවස්ථා දෙකේදී තමයි සිත් පරම්පරාව පවතින්නේ නැත්තේ. නමුත් අනිත් සෑම අවස්ථාවකදීම එක සිතක් නිරුද්ධ වෙනකොට ඊළඟට අනිත් සිත පහළ වෙනවා. මේ විදිහට මේ පරම්පරාව දිගින් දිගට පවතිනවා. හොඳයි. ඊට පස්සේ ආවර්ජන කෘත්‍යය, තුන්වෙනි කෘත්‍යය. චිත්ත වීතියක් ඇතිවන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම හැරවීම ආවර්ජන කෘත්‍යය. එතකොට දැන් චිත්ත වීතියක් ඇති වෙන්නට නම් සිත් පරම්පරාව ඒ චිත්ත වීතියට අදාළ සිත් ටික යම්කිසි අරමුණකට යොමු වෙන්න ඕනේ. එතකොට ඒ අරමුණකට යොමු කිරීම ඒ අරමුණකට යොමු කිරීම කියන කටයුත්තට තමයි ආවර්ජන කෘත්‍යය කියලා කියන්නේ. එතකොට මේ ආවර්ජන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට අපි කියනවා ආවර්ජන සිත්.
නැත්නම් ආවර්ජන සිත් කියලා කියනවා. එතකොට මේ සිත් වලින් කරන්නේ චිත්ත වීතියක් ඇතිවන පරිදි සිත් පරම්පරාව අරමුණකට යොමු කරනවා. අරමුණකට මේ හරවනවා. මේක තමයි මේ සිත් වලින් කරන්නේ. ඉතින් මේ පාඩමේදී අපිට ගොඩාක් ගැඹුරින් මේ කියන අර්ථය නොතේරෙන්න පුළුවන්. නමුත් චිත්ත වීති කාණ්ඩයේදී අපි මේ චිත්ත වීති ඉගෙන ගන්නකොට මේ ආවර්ජන කෘත්‍යය කියන්නේ මොකක්ද කියන එක හොඳට තේරෙනවා. ඒ නිසා මේ මොහොතේදී මේක වඩා තේරෙන්නේ නැහැ කියලා මන් දුස්සහය වෙන්න එපා. මේ පාඩමේදී අපිට අවශ්‍ය වෙන්නේ කෘත්‍ය මොනවද? ඒ කෘත්‍ය සිද්ධ කරන සිත් මොනවද කියන එක දැනගන්න විතරයි. කෙටියෙන්ම මතක තියාගන්න චිත්ත වීති ඇති වෙන පරිද්දෙන් යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව හැරවීම යොමු කිරීම කියන මේ කෘත්‍යය තමයි ආවර්ජන කෘත්‍යය කියන්නේ කියලා. ඒ ආවර්ජන කෘත්‍යය සිද්ධ කරන සිත් වලට කියනවා අපි ආවර්ජන සිත් කියලා. ඊට පස්සේ දර්ශන කෘත්‍යය. ඒක නම් අපිට බොහොම පැහැදිලි. එතකොට රූප දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යය. ඒතර රූපයක් අපි දැනගන්නවා කියලා කියන්නේ මේ අවස්ථාවේ වෙන්නේ දැකීමක්. රූපේ දැනීම ඇති වෙනවා කියන්නේ ඒක ඒ වෙලාවේ තමයි රූපේ දකින්නේ. ඒතර රූපේ දැකීම කියලා කියන්නේ දර්ශන කෘත්‍යය. ඒකයි මේක පැහැදිලි කරන්නේ රූපේ දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යයයි. ඒ දර්ශන කෘත්‍යය සිද්ධ කරන සිත් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ චක්කු විඤ්ඤාණ සිත් කියලා. චක්කු විඤ්ඤාණ සිත්. චිත්ත වීති කාණ්ඩ දර්ශන සිත් කියලා කතා කරන්නේ නැහැ. චක්කු විඤ්ඤාණ සිත් කියලායි කතා කරන්නේ. ඊට පස්සේ ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම ශ්‍රවණ කෘත්‍යය. ශබ්ද ඇසීම නැත්නම් ශබ්දේ දැන ගැනීම කියන්නේ ශ්‍රවණ කෘත්‍යය කියන එකයි. ශ්‍රවණ කෘත්‍යය කියලා කියන්නේ මොකද්ද? ශබ්දේ ඇසීම. නැත්නම් ශබ්දේ දැන ගැනීම. එතකොට මේ ශබ්දය නැත්නම් ශ්‍රවණ කෘත්‍යය කරන සිත් වලට අපි කියනවා සෝත විඤ්ඤාණ සිත් කියලා. එතකොට පිරිසට දැන් මේක කියනකොටත් මතක් වෙනවා ඇති ඔය කෘත්‍යය කරන සිත් මොනවද කියන එක. එතකොට බලන්න රූප දැකීම කියන්නේත් එක කෘත්‍යයක්. ශබ්ද ඇසීම කියන්නේත් එක කෘත්‍යයක්. ශබ්දේ දැන ගැනීම කියන්නේත් එක කෘත්‍යයක්. ඊට පස්සේ සුගඳ දුගඳ ආග්‍රහණය කිරීම හෙවත් දැන ගැනීම ආග්‍රහණ කෘත්‍යය. සුගඳ දුගඳ හොඳ ගන්ධය සහ නරක ගන්ධේ ආග්‍රහණය කිරීම. එහෙම නැත්නම් ඒ ගන්ධේ දැන ගැනීම තමයි ආග්‍රහණ කෘත්‍යය කියලා කියන්නේ. ඒකට ආග්‍රහණ කෘත්‍ය සිද්ධ කරන සිත් වලට කියනවා ගාහන විඤ්ඤාණ සිත් කියලා. ඊට පස්සේ ආහාර ආදී රසයේ ආස්වාදනය කිරීමවත් දැන ගැනීම ආස්වාදන කෘත්‍යය. ආහාර ආදී රසයේ දැන ගැනීම. නැත්නම් ඒවා ආස්වාදනය කිරීමට කියනවා ආස්වාදන කෘත්‍ය කියලා. එතකොට ආස්වාදන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට අපි කියනවා ජීවහා විඤ්ඤාණ සිත් කියලා. ඊට පස්සේ ශරීරයේ සැපෙන දේ දැන ගැනීම ස්පර්ශන කෘත්‍යය. ශරීරයේ හැපෙන දේ දැන ගැනීමට තමයි ස්පර්ශන කෘත්‍ය කියලා කියන්නේ. ඒ කෘත්‍ය සිද්ධ කරන සිත් වලට අපි කියනවා කාය විඤ්ඤාණ සිත් කියලා. ඊළඟට තියෙන්නේ සම්ප්‍රත්‍යේෂණ කෘත්‍ය. එහෙම නැත්නම් අපි කියන්නේ සම්පටිච්ඡන කෘත්‍යය. චක්ෂුර් විඤ්ඤාණාදීන් ගත් රූපාදී අරමුණු පිළිගැනීම සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය. චක්කු විඤ්ඤාණාදීන් ගත් අරමුණු පිළිගැනීම. කියන්නේ දැන් රූපයක් දකින්නේ මේ චක්කු විඤ්ඤාණ සිතෙන්. ඒ රූපේ චක්කු විඤ්ඤාණ සිතෙන් දැක්කට පස්සේ ඒ රූපය මේ තවත් සිතකින් ගන්නවා. ඊට පස්සේ ඒ සිතෙන් චක්කු විඤ්ඤාණ සිතෙන් පස්සේ තවත් සිතකින් ඒ රූපේ අරමුණු කරනවා. නැත්නම් ඒ රූපේ ගන්නවා. ඒක හරියට නිකන් පිළිගැනීමක් වගේ. එතකොට ඒ ඊළඟට ඒ අරමුණ ගන්න සිත පහළ වෙන්නේ හදවතේ. චක්කු විඤ්ඤාණ සිත පහළ වෙන්නේ ඇහි. එතකොට අර ඇහෙන් ගත්තු රූපය චක්කු විඤ්ඤාණ සිතින් දැකගත්තු රූපය
හරියට හදවතට පිළිගන්නවා වගේ හදවතේ සිතක් පහළ වෙනවා. එතකොට අන්නේ නිකං හදවතේ පහළ වෙමින් අර අරමුණ ඇසෙන් ගත්තු අරමුණ පිළිගන්නා ස්වරූපයෙන් ඒ පැවතීමට තමයි මේ සම්පටිච්ඡන කෘත්‍යය කියලා කියන්නේ. නැත්නම් සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය කියලා කියන්නේ. චක්කු විඤ්ඤාණ ආදී කියනකොට දැන් කනින් ශබ්දයක් අරමුණු කරනවා. නාසයෙන් ගඳ සුවඳක්. එතකොට මෙන්න මේ චක්කු විඤ්ඤාණ ආදියෙන් ගත්තු අරමුණ පිළිගැනීම් ස්වරූපයෙන් පහළ වෙනවා සිතක්. සිත් පහළ වෙනවා. ඒවට කියන්නේ සම්පටිච්ඡන සිත් කියලා. නැත්තම් සම්පටිච්ඡන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට කියනවා සම්පටිච්ඡන සිත් කියලා. එතකොට ඒ සිත් අර ඇසේ කනේ නාසයේ නෙවෙයි පහළ වෙන්නේ හදවතේ. හදවත ඇසුරු කරගෙන. ඒකට අර ඇසේ කනේ නාසයේ චක්කු විඤ්ඤාණ ආදී සිත් පහළ වෙමින් රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු ගත්තා. ඒවත් දැනගත්තා. අන්නේ ගත්තු අරමුණු හරියට හදවතට පිළිගන්නවා වගේ. හදවතේ පහළ වෙන ඊතුරු ක්‍රියාවලියට ඒ අරමුණු පිළිගන්නවා වගේ ඒ අරමුණ පිළිගනිමින් සිත් පහළ වෙනවා. ඒවට තමයි ඔය සම්පටිච්ඡන සිත් කියලා කියන්නේ. පිළිගැනීමට තමයි සම්පටිච්ඡන කෘත්‍ය කියලා කියන්නේ. ඒකත් අපිට ඉදිරියේදී චිත්ත වීති කාණ්ඩෙදී තව දුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ සම්ප්‍රත්‍යක්ෂණයෙන් පිළිගත් රූපාදී අරමුණු විමසීම සම්තීර්ණ කෘත්‍යය. එතකොට සම්පටිච්ඡන කියන මේ සිත් වලින් දැන් අර ඇසින් දැකපු රූපේ පිළිගන්නවනේ. පිළිගන්නවා කියන්නේ ඒ අරමුණු කරගෙන ඒ සිත පහළ වෙනවා. එතකොට ඒ පිළිගත්තු අරමුණ විමසීම සම්තීර්ණ කෘත්‍යය. විමසීම කියන්නේ ඒ සම්බන්ධ විමර්ශනය කරනවා. මොකක්ද කියලා බලනවා. අන්න මේ විමසීම් කෘත්‍යයට තමයි සම්තීර්ණ කෘත්‍ය කියලා කියන්නේ. පරීක්ෂා කරනවා. සම්පටිච්ඡනයෙන් ගත්තු අරමුණ පරීක්ෂා කරනවා. ඒක සම්තීර්ණ කෘත්‍ය කියලා කියනවා. ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍ය. එහෙම නැත්නම් වොත්තපන කෘත්‍ය කියලා අපි කියනවා. කියන්නේ විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම. අර සම්තීර්ණ කෘත්‍ය කියලා කියන්නේ අරමුණ විමසනවා කියන එකනේ, විමර්ශනය කරනවා. එතකොට ඒ විමර්ශනය කරපු මේ අරමුණම අරගෙන ඒ සම්බන්ධයෙන් නිශ්චයක් කරනවා. කියන්නේ එහෙම නැත්නම් විනිශ්චයක් කරනවා. මේකමයි. මේ නිල් පාට, මේ කහ පාට. ඒ විදිහට අර මුලින් මේක මොන පාටද කියලා විමර්ශනය කරනවා, විමසනවා. නමුත් මෙතනදී වස්ථාපන කෘත්‍යය කියලා කියන්නේ ඒ අරමුණේ තත්ත්වය විනිශ්චය කරනවා. මේකමයි කියලා විනිශ්චය කරනවා. මේක ඇලිය යුතු අරමුණක්, මේක ගැටිය යුතු අරමුණක් කියලා හරියටම විනිශ්චය කරනවා. එතකොට මේකට තමයි වොත්තපන කෘත්‍ය කියලා කියන්නේ. නැත්නම් ව්‍යවස්ථාපන කෘත්‍ය. එතකොට ඒ කෘත්‍ය කරන සිත් වලට කියන්නේ වොත්තපන සිත් කියලා. ඊට පස්සේ ජවන කෘත්‍ය. අරමුණ දැන ගැනීම පිළිබඳ වූද දීම් ගැනීම ආදී ක්‍රියා පිළිබඳ වූද අධික චිත්ත වේගයේ ජවන කෘත්‍යය. එතකොට අරමුණු දැන ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම දීම් ගැනීම ආදී ක්‍රියා සම්බන්ධයෙන් එහෙම නැත්නම් කතා බහ කිරීම සම්බන්ධයෙන් ඒ ඇතිවෙන අධික චිත්ත වේගයට තමයි ජවන කෘත්‍ය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ අරමුණක් හොඳින් දැනගන්නේ නැත්නම් අපි මෙහෙම කිව්වොත් ඒ ජවන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට අපි කියනවා ජවන් සිත් කියලා. ජවන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට කියනවා ජවන් සිත් කියලා. මෙන්න මේ අපි වචන කතා කරන්නේ යමක් ගැඹුරින් තේරුම් ගන්නේ නැත්නම් යෑම්මේම ආදී සිද්ධ කරන්නේ මේ ජවන් සිත් වලින්. يعني ජවන් සිත් පහළ වෙන අවස්ථාවේ තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට දැන් අර මුලින් සිත් වලින් අරමුණ අත්දැකීම, අරමුණ පිළිගැනීම, අරමුණ ගැන විමසීම ඊට පස්සේ සිත් පරම්පරාව
චිත්ත වීතියක් ඇති වෙන පරිද්දෙන් අරමුණකට යොමු කිරීම, අරමුණ විනිශ්චය කිරීම ආදී මේ කෘත්‍යනේ සිද්ධ වුනේ. නමුත් මේ ජවන් සිත් වලින් තමයි මේ යමෙක් කරන දෙයක් කුසලයක් බවට හෝ අකුසලයක් බවට පත් වෙන්නේ. නැත්නම් කර්ම රැස් වෙන්නේ. කතා බහ කිරීම සිද්ධ වෙන්නේ. යෑම ඊම් සිද්ධ වෙන්නේ. අරමුණක් ගැඹුරෙන් දැනගන්නේ. මේ කියන අර බලවත් කෘත්‍ය ටික, ප්‍රධාන කෘත්‍ය ටික නැත්නම් කටයුතු ටික මේ ජවන් සිත් වලින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් මේ කියන මේ ජවන් කෘත්‍ය කරන සිත් ජවයකින් යුතුව පහළ වෙන්න ඕනේ. එතකොට අපි මෙතන අධික චිත්ත වේගය අරමුණු දැන ගැනීම, දීම් ගැනීම ආදී ක්‍රියා පිළිබඳව අධික චිත්ත වේගයේ ජවන කෘත්‍ය කියලා කියවනේ. අධික චිත්ත වේගය කියලා කියන්නේ තවත් පැත්තකින් කියනවා නම් බලවත් චිත්ත ස්වરૂපේ. එහෙම නැත්නම් තියුණු චිත්ත ස්වરૂපේ. නැත්නම් ජවයෙන් යුක්ත චිත්ත ස්වરૂපේ. මේකට තමයි ජවන කෘත්‍ය කියලා කියන්නේ. ඒ ජවයෙන් යුක්තව පහළ වෙන, තියුණුව පහළ වෙන, බලවත් පහළ වෙන සිත් වලට කියනවා අපි ජවන් සිත් කියලා. අන්න ඒ විදිහේ ජවයෙන් පහළ වෙන සිත් කොටසක් මේ සිත් 121 තියෙනවා. බලවත් පහළ වෙන සිත් කොටසක් තියෙනවා. අන්න ඒවට තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වලින් සිද්ධ වෙන කෘත්‍ය ජවන කෘත්‍ය. හොඳයි. ඊට පස්සේ කෘත්‍ය මොකද්ද? තදාලම්බන කෘත්‍ය. තදාලම්බන කෘත්‍ය කියලා කියන්නේ ජවණයෙන්ගත් අරමුණ ගැනීම. අර ජවන් කෘත්‍යයක් සිද්ධ කරන සිත් වලට අපි කියවනේ ජවන් සිත් කියලා. නැත්නම් අධික ජවයකින් පහළ වෙන සිත් වලට අපි ජවන් සිත් කිව්වා. මෙන්න මේ ජවන් සිත් වලින් ගත්තු අරමුණම ගනිමින් තව සිත් කොටසක් පහළ වෙනවා. ඒ සිත් වලට අපි කියනවා තදාලම්බන සිත් කියලා. එහෙම නැත්නම් ජවන් සිත් වලින් ගත්තු අරමුණ ගැනීම, ඒ අරමුණම ගැනීමේ කෘත්‍යයට අපි කියනවා තදාලම්බන කෘත්‍ය කියලා. ඒ තදාලම්බන කෘත්‍ය සිද්ධ කරන සිත් වලට අපි කියනවා තදාරම්මන සිත්. නැත්නම් තදාලම්බන සිත් කියලා. එතකොට මේ සිත් වලින් විශේෂ දෙයක් කරෙන්නේ නැහැ. අර ජවන් සිත් වලින් ගත්තු අරමුණම ගන්නවා. නැත්නම් අරමුණු කරනවා. ඒ අරමුණම ගනිමින් පහළ වෙනවා. එච්චරයි සිද්ධ වෙන්නේ. ඒ සිත් වලට අපි කියනවා තදාලම්බන සිත් කියලා. ඊට පස්සේ අවසාන කෘත්‍ය තමයි චුති කෘත්‍ය. භවයේ කෙලවර කිරීම, භවයෙන් පහවීම චුති කෘත්‍යය. භවයේ කෙලවර කිරීම. භවය අවසන් කරනවා. නැත්තම් භවයෙන් පහ වෙනවා. මේක තමයි චුති කෘත්‍ය කියලා කියන්නේ. දැන් අපි කියන්නේ චුත වෙනවා කියලා. එතකොට එතනින් ඒ භවයෙන් අයින් වෙනවා, පහ වෙනවා. මෙන්න මේ චුති කෘත්‍ය සිද්ධ කරන සිත් වලට කියනවා චුති සිත් කියලා. චුති කෘත්‍ය සිද්ධ කරන සිත් වලට චුති සිත් කියලා කියනවා. හොඳයි. එතකොට දැන් අපි කියන්නේ කෙනෙකුට චුතිසිත පහළ වුණා නම් ඒ කෙනාගේ මේ භවය අවසන්. නේද? එතකොට ඒ චුතිසිත කියලා කියන්නේ මේ ඒ භවයෙන් මේ පහ වීම සම්බන්ධයෙන් පහළ වෙන සිත. එතකොට අපි වීති චිත්ත වීති කාණ්ඩේ කතා කරන නාමයෙන් තමයි ඒ සිතට නම් දීලා තියෙන්නේ. ඒ නමින් තමයි අපි කතා කරන්නේ චුතිසිත කියලා. හොඳයි. එතකොට සිත් වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැන්ට ඔබට නියම අවබෝධයක් ඇති කරගත නොහැකිය. නියම අවබෝධයක් මේ පාඩමින් අපිට ගන්න බෑ. ඒවායේ නියම වැටහීමක් ඇති වෙන්නේ චිත්ත වීති ඉගෙන ගන්නකොට. එතකොට දැන් කරන්න තියෙන්නේ ඒ කෘත්‍ය සහ නැත්නම් කෘත්‍ය 14 සහ ඒ සිත් වලින් සිද්ධ වෙන කෘත්‍යයන් මොනවද කියන එක දැන ගැනීම පමණයි. ඉතින් පැහැදිලි කරනවා මේ ටික මතක තියාගන්න ඕනි. ඒ සිතින් සිද්ධ කරන කෘත්‍ය මොනවද කියලා. එසේ නොකළහොත් වීති කාණ්ඩ යොගනීමට අපහසු වනු ඇත. එතකොට ඒ සිතින් කරන කෘත්‍ය මොනවද? ඒ කෘත්‍ය වලට අදාළ නමින් හඳුන්වන සිත් මොනවද කියලා මතක නැති වුණොත් වීති කාණ්ඩ ඉගෙන ගන්න අමාරුයි. හොඳයි. එතකොට එක් භවයකදී එක් පුජ්‍යලයකට ප්‍රතිසන්දි සිත් ඇතිවන්නේ එකකි.
අපි මුලින්ම පැහැදිලි කරා චුතිසිතුත් ඇති වෙන්නේ එකයි. චුතිසිත ඇති වෙන්නේ එකයි. මොකද එක වාරයයි ඉන්නේ භවයෙන් පහ වෙන්නේ. ඒ නිසා චුතිසිත එකයි ඇති වෙන්නේ. එතකොට සත්‍යයන්ට බහුල වශයෙන් ඇතිවන්නේ භවාංග සිත්ය. හැබැයි භවාංග සිත් මේ බොහෝ වාරයක් ඇති වෙනවා. නැත්නම් බොහෝ භවාංග සිත් ඇති වෙනවා භවය තුලදී. ප්‍රතිසන්දි සිත් ඇති වෙන්නේ එක වාරයයි, චුති සිත් ඇති වෙන්නේ එක වාරයයි. භවාංග සිත් ඊට වඩා බොහෝ වාරවලදී ඇති වෙනවා. නමුත් ඒවා ඇති වෙන අවස්ථාවේදී ඒක දැනෙන්නේ නැහැ. භවාංග සිතක් ඇති වෙනවා කියලා දැනෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට ප්‍රකටවම භවාංග සිත් ඇති වෙනවා නිදාගත් නිින්ද ගියාට පස්සේ. එතකොට ඒ අවස්ථාවේදී ඒක ප්‍රකට නැහැනේ. එතකොට සිත්වල ප්‍රධාන කොටස ජවන් සිත්ය. මේ අපි කතා කරපු සිත් අතර ප්‍රධාන සිත් කොටස තමයි ජවන් සිත්. ජවන් කෘත්‍ය කරන සිත් තමයි ප්‍රධාන කොටස. එතකොට භවාංග සිත් ඇරුණාම සත්‍යයකට තුල වඩා උපදින්නේ ජවන් සිත්ය. භවාංග සිත් බොහෝ වශයෙන් පහළ වෙනවා. ඒ හැරුණාම සත්‍යයකට වැඩි වශයෙන්ම පහළ වෙන්නේ ජවන් සිත්. එතකොට අරමුණු හොඳට දැනගන්නේ මේ ජවන් සිත් වලින්. ඊට පස්සේ ක්‍රියා සිදු කරන්නේ, මේ කතා බහ කරන්නේ, අතපය හොලවන්නේ, යන්නේ එන්නේ, නැගිටින්නේ මේ ඔක්කොම කරන්නේ ජවන් සිත් වල බලයෙන්. ඊට පස්සේ පින්පව් වන්නේ ජවන් සිත්ය. අන්නේ. අපි පිනක් කියන්නේ, පවක් කියලා කියන්නේ මේ ජවන් සිත් වලටම තමයි. එතකොට ඒ කටයුත්ත කරන අවස්ථාවේදී පහළ වෙන්නේ ජවන් සිත්. එහෙමනම් අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනි දැනගන්න ඕනි මේ ජවන් සිත් සම්බන්ධයෙන්. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලමු ඒ සිත් වලින් කෙරෙන කෘත්‍ය මොනවද කියලා. දැන් අපි මුලින්ම පැහැදිලි කළා සමහර සිත් වලින් කෘත්‍ය එකයි සිද්ධ වෙන්නේ. සමහර සිත් වලින් කෘත්‍ය දෙකයි. සමහර සිත් වලින් කෘත්‍ය තුනක්. සමහර සිත් වලින් කෘත්‍ය හතරක්. සමහර සිත් වලින් කෘත්‍ය පහක් සිද්ධ වෙනවා. උපරිම සිද්ධ වෙන්නේ කෘත්‍ය පහක්. ඒකට ඒ සිද්ධ වෙන්නේ එක අවස්ථාවකදී නෙවෙයි. මේ එක අවස්ථාවකදී වෙන්නේ එක කෘත්‍යයි. නැත්නම් එක සිතකින් එක අවස්ථාවේදී කරන්නේ එක කෘත්‍යයි. හොඳයි අපි ඒක වගුවක් අනුසාරයෙන් බලමු. ඒ සිත් වලින් සිදුවෙන කෘත්‍ය මොනවද කියලා Tamanට අපි ලබලා දීලා තියෙනවා වගුවක්, කෘත්‍ය වගුව. ඒක ගන්න ළඟට අරගෙන ඒ කෘත්‍යයට අදාළ කොටුවේ හරි ලකුණක් දාගන්නයි තියෙන්නේ Tamanට. එතකොට දැන් අපි සිත් 121ේම කෘත්‍ය ලකුණු කරලා තියෙන අපි බලමු ඒක. මුලින්ම අපිට තියෙන්නේ අකුසල් සිත්. කාමාවචර සිත්වල අකුසල් සිත් තමයි අපිට මුලින්ම තියෙන්නේ. හොඳයි. එතකොට තමන්ට ලබලා දීලා තියෙන ඔය කෘත්‍ය වගුවත් මෙන්න මේ ක්‍රමෙන් තියෙනවා. ඒකට බලන්න මේකෙදි මුලින්ම තියෙන කාමාවචර සිත් 50. කාමාවචර සිත් 54. ඒ 54 මුලින්ම තියෙන අකුසල් සිත් 12. ඉතින් අපි මුලින්ම අකුසල් සිත් වල කෘත්‍ය අකුසල් සිත් වලින් සිද්ධ වෙන කෘත්‍ය මොනවද කියන එක අපි ලකුණු කරනවා. ඊට බලන්න මේ සිත කියන තීරුව යටතේ සිත් ටික 121 පිළිවෙලින් පහළට දක්වනවා. ඊට පස්සේ හරස් අතට තියෙනවා කෘත්‍ය 14. බලන්න පළවෙනියට තියෙනවා ප්‍රතිසන්දි කෘත්‍යය. ඊට පස්සේ භවාංග කෘත්‍යය, ආවර්ජන කෘත්‍යය, දර්ශන කෘත්‍යය, ශ්‍රවණ කෘත්‍යය, ආග්‍රහණ කෘත්‍යය, ආස්වාදන කෘත්‍යය, ස්පර්ශන කෘත්‍යය, ඊට පස්සේ සම්පටිච්ඡන කෘත්‍යය නැත්නම් සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය, ඊට පස්සේ සම්තීර්ණ කෘත්‍යය, ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍යය, ඊට පස්සේ ජවන කෘත්‍යය, ඊට පස්සේ තදාරම්මන කෘත්‍යය එහෙම නැත්නම් තදාලම්බන කෘත්‍යය, ඊට පස්සේ චුති කෘත්‍යය, ඊට පස්සේ අවසාන කොටුවේ තියෙනවා එකතුව. ඒ කියන්නේ ඒ සිතෙන්
කෘත්‍ය කීයක් සිද්ධ වෙනවද කියලා අර කෘත්‍ය ගාන එකතු කරලා නැත්නම් හරි ගාන එකතු කරලා අපි අවසානයේදී දානවා. හොඳයි. එතකොට බාණ්ඩ පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. ඒ සිතේ සිද්ධ වෙන කෘත්‍යය තමයි ජවන කෘත්‍යය. ජවන කෘත්‍යය. එතකොට කෘත්‍ය ගාන එකයි. ඒ සිතෙන් සිදුවෙන කෘත්‍ය ගාන එකයි. එම්නම් එක කෘත්‍යයක් සිද්ධ කරන සිතක් තමයි මේ පළවෙනි අකුසල් සිත. ඊට පස්සේ දෙවෙනි සිත බලන්න සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංස්කාරික සිත. සසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍යයත් ජවන කෘත්‍යම තමයි. එහෙමනම් එකත් එක කෘත්‍යයක් සිද්ධ කරන සිතක්. අපි අවසාන කොටුවේ එකයි කියලා දාගන්නවා. ඊට පස්සේ තුන්වෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. මේ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍යය. එතකොට කෘත්‍ය එකයි ඒ සිතෙන් සිද්ධ වෙන්නේ. නිසා එක දානවා. ඊට පස්සේ හතරවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. ඒකට එමනම් කෘත්‍ය එකයි සිද්ධ වෙන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ සිත්. ඊළඟට පස්වෙනි සිත බලන්න උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එමනම් එක කෘත්‍යයි සිද්ධ වෙන්නේ. ඊළඟට 6 උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එමනම් එකතුවේදී එක දානවා අපි එක කෘත්‍යයක් පමණක් වෙන නිසා. ඊට පස්සේ 7 බලන්න උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එමනම් එක කෘත්‍යයි සිද්ධ වෙන්නේ. ඊළඟට 8 උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එක කෘත්‍යයි ඒ සිතෙනු සිද්ධ වෙන නිසා එක දානවා. ඊට පස්සේ 9 වෙනි සිත බලන්න. දැන් මේ ද්වේෂ මූල සිත. දෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත අසංකාරික සිත. මේ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍යය. එමනම් එක කෘත්‍යයි. එකතුවේදී එකයි. 10 වෙනි සිත දෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත සසංකාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතුවේදී එකයි. 11 වෙනි සිත උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතුවේදීත් එකයි. ඊට පස්සේ 12 වෙනි සිත උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙනම් එකතුවේදී එකයි එන්නේ. හොඳයි. ඒ කෘත්‍ය ජවන කෘත්‍ය කියන තීරුවේ තමන් හරි ලකුණු දාගන්න අපි කියනකොට. ඊට පස්සේ එකතුවේදීත් ඒ ගණන ওই විදිහටම දක්වන්න. හොඳයි. ඊට පස්සේ අපි බලමු අහේතුක සිත්. මුලින්ම අහේතුක අකුසල විපාක සිත්. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය 13 වෙනි සිත බලන්න දර්ශන කෘත්‍යයි මේ සිතෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ රූපේ දැකීම නැත්නම් දැනීම. එකතුවේදී එකයි. එතකොට උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ සිතින් කෙරෙන්නේ එකම කෘත්‍යයි. දර්ශන කෘත්‍ය පමණයි. හොඳයි. ඊළඟට 14 වෙනි සිත උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය. මේ සිතෙන් සිද්ධ වෙන්නේ ශ්‍රවණ කෘත්‍ය පමණයි. එක කෘත්‍යයි. ඒ නිසා එකතුවේදී එක දානවා. ඊට පස්සේ 15 වෙනි සිත උපේක්ඛා සහගත ගාහන විඤ්ඤාණය. මේ සිතෙන් සිද්ධ වෙන්නේ ආග්‍රහණ කෘත්‍ය. ඒකට ගඳ සුවඳ දැන ගැනීමේ කෘත්‍ය. ඒකට එක කෘත්‍යයි සිද්ධ වෙන නිසා එකතුවේදී එක දානවා. ඊට පස්සේ උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණය. අන්න ඒ සිතෙන් සිද්ධ වෙන්නේ සිද්ධ කරන කෘත්‍ය තමයි ආස්වාදන කෘත්‍ය. එතකොට එක කෘත්‍යයක් පමණක් සිද්ධ වෙන නිසා එකතුවේදී අපි එක දානවා. හොඳයි. අපි ඊළඟට බලමු දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය තමයි ස්පර්ශන කෘත්‍ය.
එතකොට එක කෘත්‍යයක් පමණයි සිතෙන් කරන්නේ. ඒ නිසා එකතු වේදී අපි එක දානවා. ඊට පස්සේ 18 වෙනි සිත උපේක්ඛා සහගත සම්පටිච්ඡනි. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ සම්පටිච්ඡන කෘත්‍ය පමණයි. සම්පටිච්ඡන කෘත්‍ය පමණයි. අර අපි කිව්වේ චක්කු විඤ්ඤාණාදීන් ගත්තු අරමුණ පිළිගැනීම. සම්පටිච්ඡන කෘත්‍ය කියලා. එතකොට උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතෙන් තමයි ඒ කෘත්‍ය සිද්ධ කරන්නේ. එක කෘත්‍යය නිසා එකතේදී අපි එක දානවා. ඊට පස්සේ උපේක්ඛා සහගත සම්තීරණය. එතකොට මේ අහේතුක අකුසල විපාක සිත් 7 අපි මේ කතා කරේ. ඒකේ අවසාන සිත බලන්න උපේක්ඛා සහගත සම්තීරණය. මේ උපේක්ඛා සහගත සම්තීරණයෙන් බලන ප්‍රතිසන්දි කෘත්‍යයක් කරනවා. ඊට පස්සේ භවාංග කෘත්‍යයක් කරනවා. ඊට පස්සේ සම්තීරණ කෘත්‍යයක් කරනවා. ඊට පස්සේ තදාරම්මන කෘත්‍යයක් කරනවා. ඊළඟට චුති කෘත්‍යයක් කරනවා. ඒතර කෘත්‍ය 5ක් කරනවා. කෘත්‍ය 5ක් සිද්ධ කරනවා උපේක්ඛා සහගත සම්තීරණ සිතින්. එතකොට ඒ නිසා අවසාන එකතේදී අපි දානවා 5 කියලා. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ අහේතුක කුසල විපාක සිත් ටික අපිට බලමු. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණි 20 වෙනි සිත. ඒ සිතින් කරන්නේ දර්ශන කෘත්‍ය පමණයි. රූප දැකීම. එhmenan එක කෘත්‍යයක් නිසා එක දානවා එකතු වේදී. ඊට පස්සේ උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණි. ඒ සිතෙන් කරන්නේ ශ්‍රවණ කෘත්‍ය පමණයි. එහෙමනම් එකතු වේදී එක දානවා. ඊළඟට උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණි. ඒ සිතෙන් කරන්නේ ආග්‍රහණ කෘත්‍ය පමණයි. සා එකතු වේදී එකයි. ඊළඟට 23 උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණි. ඒ සිතෙන් කරන්නේ ආස්වාදන කෘත්‍ය පමණයි. එහෙනම් අවසානයේදී එක දානවා. හොඳයි. ඊට පස්සේ සුඛ සහගත කාය විඤ්ඤාණි. ඒ සිතෙන් කරන්නේ ස්පර්ශන කෘත්‍ය පමණයි. එකතු වේදී එක. ඊළඟට 25 වෙනි සිත උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ. ඒ සිතෙන් කරන්නේ සම්පටිච්ඡන කෘත්‍ය පමණයි. ඒ නිසා එකතු වේදී එක දානවා. ඊට පස්සේ 26 වෙනි සිත බලන්න සෝමනස්ස සහගත සම්තීරණි. මේ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය තමයි සම්තීරණ කෘත්‍ය. සම්තීර්ණ කෘත්‍ය. ඊට පස්සේ තදාරම්මන කෘත්‍ය. සම්තීර්ණ කෘත්‍ය සහ තදාරම්මන කෘත්‍ය. එතකොට මේ කෘත්‍ය දෙකක් සිද්ධ වෙනවා. එතකොට බලන්න එකතේදී අපි දෙක දානවා. ඊට පස්සේ 27 වෙනි සිත බලන්න උපේක්ඛා සහගත සම්තීරණය. මේ උපේක්ඛා සහගත සම්තීරණයේදී ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍යයක් කෙරෙනවා. ඊට පස්සේ භවාංග කෘත්‍යයක් කෙරෙනවා. ඊට පස්සේ සම්තීර්ණ කෘත්‍යයක් කෙරෙනවා. ඊට පස්සේ තදාරම්මන කෘත්‍යයක් කෙරෙනවා. ඊට පස්සේ චුති කෘත්‍යයක් කෙරෙනවා. එතකොට බලන්න මුළු කෘත්‍ය ගාන එකතු වේදී 5ක් එනවා. හොඳයි. ඊට පස්සේ 28 වෙනි සිත උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනී. එතකොට මෙතන ඉඳලා කතා කරන්නේ මේ අහේතුක ක්‍රියාසිත 3 ගැන. එතකොට ඒ සිතෙන් කරන කෘත්‍ය මොකද්ද? ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය. එහෙමනම් කෘත්‍ය එකයි සිද්ධ වෙන්නේ. එකතේදී අපි එක දානවා. ඊළඟට උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනී 29 වෙනි සිත. මේ සිතෙන් සිද්ධ කරන කෘත්‍ය බලන්න ආවර්ජන කෘත්‍ය ඊට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍ය. එහෙම නැත්නම් වොත්තපන කෘත්‍ය. කෘත්‍ය දෙකක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එකතේදී දෙක දානවා. ඊට පස්සේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත 30 වෙනි සිත. ඒ සිතින් සිද්ධ කරන කෘත්‍ය මොකද්ද? ජවන කෘත්‍ය. එකම කෘත්‍යයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එකතේදී අපි එක දානවා. හොඳයි. ඊළඟට අපි බලමු දැන් අහේතුක සිත අවසන් කාමාවචර කුසල් සිත. පළවෙනි සිත සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත කුසල් සිත. මේ සිතෙන් සිදුවෙන කෘත්‍ය බලන්න ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් අපි අවසානයේදී එකතු වේදී එක දානවා.
ඊට පස්සේ 32 වෙනි අංකයේදී අංකයට තියෙන සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත කුසල සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් කෘත්‍ය එකයි. ඊට පස්සේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත්ත අසංඛාරික කුසල් සිත. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් අවසානයේදී එකතු වෙදී එක දානවා. ඊළඟට 34 වෙනි සිත බලන්න සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත්ත සසංඛාරික සිත කුසල් සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එහෙමනම් එකතේදී අපි එක දානවා. හොඳයි. ඊළඟට අපි බලමු ඉතුරු කුසල් සිත. 35 වෙනි අංකයටදී තියෙනවා උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික සිත කුසල් සිත. එතකොට මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතේදී එක. ඊළඟට 36 වෙනි සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංඛාරික සිත කුසල සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතේදී එකයි. ඊළඟට 37 උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත්ත අසංඛාරික සිත කුසල් සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතේදී අපි එක දානවා. ඊළඟට 38 වෙනි සිත බලන්න උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත්ත සසංඛාරික සිත කුසල් සිත. එතකොට ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙනම් එකතේදී එක දානවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සහේතුක කාමාවචර විපාක සිත්. 39 වෙනි අංකයටදී තියෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත විපාක සිත. එතකොට මෙන්න මේ සිතෙන් ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය කියන කෘත්‍ය හතරක් සිද්ධ වෙනවා. එතකොට එකතේදී අපි හතර දානවා ඒ නිසා. ඊට පස්සේ 40 වෙනි සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික විපාක සිත. එතකොට මේ සිතෙන් සිදු වෙන කෘත්‍ය බලන්න ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය. තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය. ඊට පස්සේ අපිට තියෙන්නේ 41 වෙනි සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත්ත අසංඛාරික සිත. මේ සිතෙන් සිදුවෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, ඊට පස්සේ චුති කෘත්‍ය. එතකොට කෘත්‍ය හතරක් සිද්ධ වෙනවා. ඊට පස්සේ 42 වෙනි සිත බලන්න සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත්ත සසංකාරික සිත. මේ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය මොනවද? ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, ඊට පස්සේ චුති කෘත්‍ය. කෘත්‍ය හතරක්. හොඳයි. ඊට පස්සේ අපි බලමු 43 වෙනි සිත උපේක්ඛා සහගත ඥාන සංපයුත්ත අසංඛාරික සිත. ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ වෙනවා, භවාංග කෘත්‍ය සිද්ධ වෙනවා, තදාරම්මන කෘත්‍ය සිද්ධ වෙනවා, චුති කෘත්‍ය සිද්ධ වෙනවා. කෘත්‍ය හතරයි. ඊට පස්සේ 44 වෙනි සිත බලන්න උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත සසංඛාරික සිත විපාක සිත. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය. කෘත්‍ය හතරයි සියල්ලම. ඊට පස්සේ 45 වෙනි සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත්ත අසංඛාරික සිත. මේ සිතෙන් ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය මේ හතරම සිද්ධ වෙනවා.
එම්නම් එකතුවේදී 4යි. ඊට පස්සේ 46 වෙනි සිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. විපාක සිත. මේ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ඊට පස්සේ තදාරම්මන කෘත්‍ය, චුති කෘත්‍ය. කෘත්‍ය 4යි. හොඳයි. ඊට පස්සේ අපි බලමු ක්‍රියාසිත, කාමාවචර ක්‍රියාසිත. 47 වෙනි සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් කෘත්‍ය ගන්න එකයි. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. කෘත්‍ය එතකොට එකතුවේදී එකයි. ඊට පස්සේ 49 වෙනි සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත ක්‍රියාසිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතුවේදී එකයි. ඊට පස්සේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතුවේදී එකයි. හොඳයි. ඊට පස්සේ 51 වෙනි සිත බලන්න. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. ඒකට එක කෘත්‍යයි. 52 වෙනි සිත උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. කෘත්‍ය එකයි. ඊට පස්සේ 53 වෙනි සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකයි එකතුවේදී. ඊට පස්සේ 54 වෙනි සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. ඒකෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් අවසානයේදී එකයි එකතුවේදී. හොඳයි. දැන් අපි කාමාවචර සිත් අවසන් කරා. ඊට පස්සේ අපි බලමු රූපාවචර අරූපාවචර සිත් මහත්ගත සිත්. මුලින්ම අපිට තියෙන රූපාවචර සිත් 15. බලන්න 55 අංකයට යටතේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන කුසල් සිත. ඒකට ඒකෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන කුසල් සිත. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. නම් අවසානයේදී එක ලබන. ඊට පස්සේ 57 පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන කුසල් සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන කුසල් සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. ඒ නිසා එකතුවේදී එක. ඊට පස්සේ 59 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන කුසල් සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එක. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන විපාක සිත. රූපාවචර විපාක සිත. ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය, ඊට පස්සේ භවාංග කෘත්‍ය, ඊට පස්සේ චුති කෘත්‍ය. ඒකට කෘත්‍ය 3යි. ඊට පස්සේ 61 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිත. මේ සිතෙන් සිද්ධ වෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ඊපස්සේ චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන විපාක සිත. ඒකට මේ සිතෙන් සිද්ධ වෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ඊට පස්සේ චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. හොඳයි. ඊළඟට 63 වෙනි සිත බලන්න සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන විපාක සිත. ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ වෙනවා,
භවාංග කෘත්‍ය සිද්ධ වෙනවා, චුති කෘත්‍ය සිද්ධ වෙනවා. ඒකට කෘත්‍ය 3ක් මේ සිතින් කෙරෙනවා. 64 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංච මධ්‍යාන විපාක සිත. මේ සිතෙන් ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරනවා, භවාංග කෘත්‍ය සිද්ධ කරනවා, චුති කෘත්‍ය සිද්ධ කරනවා. ඒක කෘත්‍ය 3යි එකතු වෙදී. හොඳයි අපි බලමු ඊට පස්සේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන ක්‍රියාසිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එමනම් එකතු වෙදී 1යි. 66 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන ක්‍රියාසිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එමනම් එකතු වෙදී 1යි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන ක්‍රියාසිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන කෘත්‍ය පමණයි. නම් එකතු වෙදී 1යි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන ක්‍රියාසිත. ඒ සිතෙන් වෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන ක්‍රියාසිත. ඒ සිතෙන් සිද්ධ වෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතු වෙදී 1 දාන්න ඕනේ. හොඳයි ඊට පස්සේ අපිට තියෙන්නේ මහත්ගත සිත්වල යටතේ එන අරූපාවචර සිත් 12. මුලින්ම තියෙන කුසල් සිත් 4 බලන්න. ආකාසානං ඡායතන කුසල් සිත. මේ සිතෙන් කරන කෘත්‍ය ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතු වෙදී 1යි. ඊට පස්සේ විඥානං ඡායතන කුසල් සිත. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. ඊළඟට ආකින්චඤ්ඤායතන කුසල් සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. 73 වෙනි සිත බලන්න නේව සංඥා නා සංඥායතන කුසල් සිත. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. නම් එකතු වෙදී 1යි. හොඳයි. ඊට පස්සේ අපි බලමු 74 වෙනි සිත. මේ අරූපාවචර විපාක සිත්. ආකාසානං ඡායතන විපාක සිත. මේ සිතෙන් සිද්ධ කරනවා ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. ඊට පස්සේ විඥානං ඡායතන විපාක සිත. මේ සිතින් කෙරෙනවා ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන විපාක සිත. ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතන විපාක සිත. මේ සිතෙන් සිද්ධ කරනවා ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ඊට පස්සේ චුති කෘත්‍ය. කෘත්‍ය 3යි. ඊට පස්සේ ක්‍රියාසිත 4. ආකාසානං ඡායතන ක්‍රියාසිත. මේ සිතෙන් සිද්ධ කරන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. විඥානං ඡායතන ක්‍රියාසිත. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතු වෙදී 1යි. නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එහෙමනම් එකතු වෙදී 1යි. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ලෝකෝත්තර සිත්. මුලින්ම කුසල් සිත් 20. බලන්න පළවෙනි එක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. හොඳයි. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේ සිතෙන් කරන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි. 87 වෙනි සිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සකදාගාමි මග්ග චිත්තේ. මේ සිතින් කරන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතු වෙදී 1යි.
විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේත් ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සකදාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. හොඳයි. ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ 94 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. 96 උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේ එකයි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඒ සිතින් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන ලෝකෝත්තර ඵල සිත් 20. බලමු. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතෙනුත් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන් කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එhmenan කෘත්‍ය එකයි. එකතුවේදී. ඊට පස්සේ අනාගාමි ඵල සිත් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එකතුවේදී එකයි.
පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතියජ්ජහන අනාගාමි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි එකතු වේද එකයි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත් අජ්ජහන අනාගාමි ඵල චිත්තේ. ඒ සිතෙනුත් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. නම් එකතු වේද එකයි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම අජ්ජහන අනාගාමි ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි එකතු වේද එකයි. හොඳයි ඊට පස්සේ 17 වෙනි සිත බලන්න. විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන අරහත් ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි. එන එකතු වේද එකයි. විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන අරහත් ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි එකතු වේද එකයි. පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන අරහත් ඵල චිත්තේ. ඒ සිතෙන් කෙරෙන්නේ ජවන කෘත්‍ය විතරයි එකතු වේද එකයි. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත් අජ්ජහන අරහත් ඵල චිත්තේ. ඒ සිතින් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි එකතු වේද එකයි. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම අජ්ජහන අරහත් ඵල චිත්තේ. ඒ සිතින් කෙරෙන්නේ ජවන කෘත්‍ය පමණයි එකතු වේද එකයි. හොඳයි එතකොට අපි දැන් සිත් 121ේම කෘත්‍ය සංග්‍රහය සම්පූර්ණ කරා. එතකොට සිත් 121 සම්බන්ධයෙන්ම දැන් තමන් දන්නවා මේ සිත් වලින් සිදුවෙන කෘත්‍ය මොනවද කියලා. එතකොට නැවත වගුව බලලා කෘත්‍ය 5ක් සිද්ධ වෙන සිත් මොනවද, කෘත්‍ය 4ක් සිද්ධ වෙන සිත් මොනවද, කෘත්‍ය 3ක් සිද්ධ කරන සිත් මොනවද, කෘත්‍ය 2ක් සිද්ධ කරන සිත් මොනවද, කෘත්‍ය 1ක් සිද්ධ කරන සිත් මොනවද කියලා හොඳට මතකයේ තියාගන්න ඕනේ. අපි ඊළඟ දවසේ කෘත්‍ය කාණ්ඩ දෙවෙනි කොටසත් එක්ක අපි ඒ පාඩමත් එක්ක අපි ලකුණු කරපු මේ වගුවේ ඒ ලකුණු කිරීම නිවැරදිද කියලා අපි සංසන්දනය කරලා බලමු. ඉතින් ඒ නිසා දැන්ට තියෙන තමන්ට හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය මොනවද කියලා. එතකොට තමයි වීති කාණ්ඩ ඉගෙන ගන්න බොහොම පහසු. හොඳයි. එහෙමනම් අපි අද මෙතකින් අපි අභිධර්මී පාඩම අවසන් කරනවා. ඒ වගේම තමයි අපි දැන් මේ කෘත්‍ය සංග්‍රහය දෙවෙනි කොටස සම්පූර්ණ කරාට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ ద్వාර සංග්‍රහය කියන පාඩම. නමුත් මේ ద్వාර සංග්‍රහය පාඩම කරන්න කලින් එතන ඉඳලා තියෙන පාඩම් කරන්න කලින් අපි මේ රූප 28 ගැන ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද රූප සම්බන්ධයෙන් මෙතන මේ ద్వාර කියන නාමයෙන් රූප පැහැදිලි කරනවා. එතකොට මේ ద్వාර කියන්නේ මොනවද කියලා මේවා පැහැදිලි කරගන්නට නම් අපිට රූප ටික දැනගෙන ඉන්න ඕනේ. රූප කාණ්ඩයේ යම් රූප තමයි මේ තැන්වලදී විස්තර වෙන්නේ. ඒ නිසා අපි කෘත්‍ය සංග්‍රහය දෙවෙනි කොටස සම්පූර්ණ කරාට පස්සේ ඊළඟට රූප කොටස තමයි රූප 28 පැහැදිලි කර ගැනීම තමයි ආරම්භ කරන්නේ. එතකොට ඒ රූප කාණ්ඩය කියන එක මේ පොතේ තව ටිකක් ඉදිරියේදී තියෙනවා. චිත්ත වීති කාණ්ඩය අවසන් වුණාට පස්සේ ඒ රූප කාණ්ඩය තියෙනවා. අභිධර්ම මාර්ගයේ පොතේ 184 වෙනි පිටුවේ ෂෂ්ඨ පරිච්ඡේදයේ රූප සමුද්දේශයේ රූප 28 කියලා පාඩම මාතෘකා තියෙන්නේ. අපි ඒකේ තියෙන රූප 28 පැහැදිලි කරගන්නවා. මේ කෘත්‍ය සංග්‍රහය දෙවෙනි කොටස අවසන් කරාට පස්සේ රූප 28 අපි පැහැදිලි කරගෙන නැවත අපි මේ ద్వාර සංග්‍රහය කියන පාඩමට එනවා ඊට පස්සේ. එතනින් පස්සේ අපි චිත්ත වීති දක්වාම ඒ පාඩම මේ දිගට කරගෙන යනවා. හොඳයි. එහෙමනම් අපි අද අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපි බලමු පාලි පාඩමද. එදා මන් දුන්න පිරිසට වරණම් වණ්ඩ කියලා අග්ගි ශබ්දේ හා සමාන ශබ්ද කීපයක් ඒ ලියපු ටික Taman ළඟට ගන්න. පහත දී ඇති ශබ්ද අග්ගි ශබ්දයෙන් වර්ණ ගන්න කියලා අපි දුන්නේ. මුලින්ම තියෙන අහි ශබ්දේ අර්ථය සර්පයා.
අහි අහි අහයෝ. එතකොට තමන්ට මේ අර්ථ බලා ගන්න පුළුවන් අපි අර්ථ කියන්නේ නැහැ. ဒုတိယ අහින් අහි අහයෝ. අහිනා අහීබි අහීහි. අහිනෝ අහිස්ස අහීනම්. අහිනා අහිම්හා අහිස්මා අහීබි අහීහි. ඊට පස්සේ චට්ටි. අහිනෝ අහිස්ස අහීනම්. අහිම්හි අහිස්මින් අහිසු අහිසු. අහිනා අහීබි අහීහි. අහි අහි අහයෝ. ඊට පස්සේ අසි කඩුව අර්ථය. එතකොට මෙතෙන් පටන් අපි මේ ශබ්දවල තතියාව දක්වා පමණයි අර්ථ දීලා තියෙන්නේ. තමන්ට තමන් ලියලා තියෙනවනේ, ඒ නිසා ඒ ඊටු ටික තමන්ට පැහැදිලි බොහොම. අසි අසි අසයෝ අසින් අසි අසයෝ අසිනා අසීබි අසීහි අසිනෝ අසිස් අසීනං අසිනා අසිම්හා අසිස්මා අසීබි අසීහි. අසිනෝ අසිස් අසීනං අසිම්හි අසිස්මින් අසිසු අසීසු අසිනා අසීබි අසීහි අසි අසී අසයෝ. ඊට දීපි, දිව්‍යයට කියන්නේ පාලියෙන් දීපි කියලා. දීපි දීපී දීපයෝ දීපින් දීපී දීපයෝ දීපිනා දීපීබි දීපීහි දීපිනෝ දීපිස්ස දීපීනං දීපිනා දීපිම්හා දීපිස්මා දීපීබි දීපීහි දීපිනෝ දීපිස්ස දීපීනං දීපිම්හි දීපිස්මින් දීපිසු දීපීසු දීපිනා දීපීබි දීපීහි දීපි දීපී දීපයෝ. ඊපස්සේ රවි, හිරු එහෙම නැත්නම් ඉර කියන අර්ථයේ පදයක්. අපි සූර්ය කියලාත් කලින් ඉගෙන ගත්ත ඉරට තවත් එකක් තියෙනවා ඉකාරාන්ත ශබ්දයක් රවි කියලා. ඒ දෙකේම අර්ථය එකයි. රවි රවි රවයෝ. රවින් රවි රවයෝ. රවිනා රවීබි රවීහි රවිනෝ රවිස්ස රවීනං රවිනා රවිම්හා රවිස්මා රවීබි රවීහි රවිනෝ රවිස්ස රවීනං රවිම්හි රවිස්මින් රවිසු රවීසු රවිනා රවීබි රවීහි රවි රවි රවයෝ. කොච්චි, කුසට නැත්නම් බඩට කියන්නේ පාලියෙන් කුච්චි කියලා. කුච්චි කුච්චි කුච්චයෝ කුච්චින් කුච්චි කුච්චයෝ කුච්චිනා කුච්චීබි කුච්චීහි කුච්චිනෝ කුච්චිස්ස කුච්චීනං කුච්චිනා කුච්චිම්හා කුච්චිස්මා කුච්චීබි කුච්චීහි කුච්චිනෝ කුච්චිස්ස කුච්චීනං කුච්චිම්හි කුච්චිස්මින් කුච්චිසු කුච්චිහිසු කුච්චිනා කුච්චීබි කුච්චීහි කුච්චි කුච්චි කුච්චයෝ. ජල නිධි, මුහුදට කියන්නේ ජල නිධි කියලා බලමු අපි. ජල නිධි ජල නිධි ජල නිධයෝ ජල නිධින් ජල නිධි ජල නිධයෝ ජල නිධිනා ජල නිධිහිබි ජල නිධීහි ජල නිධිනෝ ජල නිධිස්ස ජල නිධිහිනං ජල නිධිනා ජල නිධිම්හා ජල නිධිස්මා ජල නිධිහිබි ජල නිධීහි ජල නිධිනෝ ජල නිධිස්ස ජල නිධිහිනං ජල නිධිම්හි ජල නිධිස්මින් ජල නිධිසු ජල නිධිහිසු ජල නිධිනා ජල නිධීබි ජල නිධීහි ජල නිධි ජල නිධී ජල නිධයෝ. ඊට නිධි නිධානය. නිධි නිධි නිධයෝ නිධින් නිධි නිධයෝ නිධිනා නිධීබි නිධීහි නිධිනෝ නිධිස්ස නිධීනං නිධිනා නිධිම්හා නිධිස්මා නිධීබි නිධීහි නිධිනෝ නිධිස්ස නිධීනං නිධිම්හි නිධිස්මින් නිධිසු නිධිහිසු නිධිනා නිධීබි නිධීහි නිධි නිධි නිධයෝ. ඊට පස්සේ ව්‍යාධි රෝගය. ව්‍යාධි ව්‍යාධි ව්‍යාධයෝ ව්‍යාධින් ව්‍යාධි ව්‍යාධයෝ ව්‍යාධිනා ව්‍යාධීභි ව්‍යාධීහි ව්‍යාධිනෝ ව්‍යාධිස්ස ව්‍යාධීනං ව්‍යාධිනා ව්‍යාධිම්හා ව්‍යාධිස්මා ව්‍යාධීභි ව්‍යාධීහි. ඊට ව්‍යාධිනෝ ව්‍යාධිස්ස ව්‍යාධීනං ව්‍යාධිම්හි ව්‍යාධිස්මින් ව්‍යාධිසු ව්‍යාධිහිසු ව්‍යාධිනා ව්‍යාධීභි ව්‍යාධීහි ව්‍යාධි ව්‍යාධී ව්‍යාධයෝ. ඊට ඥාති නෑය. ඥාති ඥාති ඥාතයෝ ඥාති ඥාති ඥාතයෝ ඥාතිනා ඥාතිභි ඥාතිහි ඥාතිනෝ ඥාතිස්ස ඥාතිනං ඥාතිනා ඥාතිම්හා ඥාතිස්මා ඥාතිභි ඥාතිහි ඥාතිනෝ ඥාතිස්ස ඥාතිනං ඥාතිම්හි ඥාතිස්මින් ඥාතිසු ඥාතිසු
ඥාතිනා ඥාතිභි ඥාතිහි ඥාති ඥාති ඥාතයෝ. යට්ටි සැර යටි සැරමිටිය. යට්ටි යට්ටිහි යට්ටයෝ යට්ටිහින් යට්ටිහි යට්ටයෝ යට්ටිනා යට්ටිහිභි යට්ටිහි යට්ටිහිනෝ යට්ටිස්ස යට්ටිහිනං යට්ටිහිනා යට්ටිහිම්හා යට්ටිස්මා යට්ටිහිභි යට්ටිහි යට්ටිහිනෝ යට්ටිස්ස යට්ටිහිනං යට්ටිහිමිහි යට්ටිස්මින් යට්ටිසු යට්ටිහිසු යට්ටිනා යට්ටිහිභි යට්ටිහි යට්ටි යට්ටිහි යට්ටයෝ. ඊට පස්සේ අපි වාක්‍ය පාලි වාක්‍ය දුන්න සිංහලට නගන්න බලන්න. 1 අහි අජ්ජ පාතෝ ඒව අධිපතිනෝ හත්තංච පතිනෝ පාදංච දසි. අර්ථය අහි සර්පයා අජ්ජ පාතෝව අජ්ජ පාතෝ ඒව අද උදෑසනම අධිපතිනෝ හත්තංච අධිපතියාගේ අතද පතිනෝ පාදංච ස්වාමියාගේ පාදේද දසි දෂ්ට කළේය. ඒ කියන්නේ සර්පයා දුදේම අධිපතියාගේ අතටත් ස්වාමියාගේ පාදයටත් දෂ්ට කරා කියන එකයි. 2 භූපති චෝරේ ගහෙත්ව අසිනා තේසං හත්තේච පාදේච චින්දි. භූපති රජු චෝරේ ගහෙත්වා සොරුන් අල්ලාගෙන අසිනා කඩුවෙන් ඒ කියන්නේ කඩුව කරන කොටගෙන තේසං හත්තේච පාදේච ඔවුන්ගේ අද්ද පාද චින්දි කැපුවේය. 3 දීපයෝ රත්තියන් ගාමේසු චරිත්වා මනුස්සානං ගෝනේච අජේච වරාහේච ගහෙත්වා මාරෙත්වා කහදින්සු. දීපයෝ දිවියෝ රත්තියන් රාත්‍රියෙහි ගාමේසු චරිත්වා ගම්වල හැසිර මනුස්සානම් මිනිසුන්ගේ ගෝනේච ගොනුන්ද අජේච එළුවන්ද වරාහේච ඌරන්ද ගහෙත්වා අල්ලාගෙන මාරෙත්වා මරා කහදින්සු කෑහ. හොඳයි. 4 ඒකදා සත්ත රවයෝ පාතු භවින්සු. ඒකදා එක්කලෙක සත්ත රවයෝ ඉරවල් 7ක් පාතු භවින්සු පහළ වූහ. කල්ප විනාශයේදී එක කාලෙකදී ඉරවල් 7ක් පායනවා. ඊට පස්සේ ඒකයි මේ පැහැදිලි කරලා තියෙන වාක්‍යයකින්. දැන් 5 දීපි අත්තනෝ හත්තේන අහිනෝ කොච්චින් පහරි. දීපි දිවියා අත්තනෝ හත්තේන තමාගේ අතින් අහිනෝ සර්පයාගේ කොච්චින් කුසට පහරි ගැසුවේය. 6 හීයෝ මයං අම්හාකං ඥාතිහි සද්ධින් ජලනිධින් ගන්ත්වා තත්තහ අකීලිම්හා. හීයෝ ඊයේ මයං අපි අම්හාකං ඥාතිහි සද්ධින් අපගේ නෑයන් සමග ජලනිධින් ගන්ත්වා මුහුදට ගොස් තත්ත එහි කි අකීලිම්හා ක්‍රීඩා කළෙමු. එහි කියන්නේ මේ මුහුදෙහි. 7 අම්හාකං බෝධිසත්තස්ස චත්තාරෝ මහා නිධයෝ අහේසුන්. අම්හාකම් බෝධිසත්තස් අපගේ බෝධිසත්වයන් වහන්සේට චත්තාරෝ මහා නිධයෝ මහා නිදාන 4ක් අහේසුන් වූහ කියන්නේ තිබුණා කියන එකයි. මහා කියන එකෙන් සාමාන්‍යයෙන් අර්ථය අපි කියන විදිහට මහා කියන එකම තමයි. 8 ව්‍යාධයෝ මිනිස්සේ පීලෙන්ති. ව්‍යාධයෝ රෝග එහෙම නැත්නම් රෝගයෝ මිනිස්සේ මිනිසුන් පීලෙන්ති පෙලත්. 9 මුනි අත්තනෝ ඥාතීනං උත්තමෝ හෝති. මුනි භික්ෂුව අත්තනෝ ඥාතීනං තමන්ගේ නෑයන්ට උත්තමෙක් හෝති වෙයි. 10 අහම් පාතෝ මයිහං කම්මකාරස්ස යට්ටින් අදදින්. අහං මම පාතෝ උදෑසන මයිහං කම්මකාරස්ස මගේ කම්කරුවාට යට්ටින් සැර යටියක් අදදින් දුන්නෙමි. ඒ විදිහට ලියලා තියෙනවා නම් අදහස් හරි දාගන්න. ඊට පස්සේ අපි මේ සත්‍ය අභ්‍යාසයේ පහත දී ඇති ශබ්ද අග්ගි ශබ්දයෙන් වර්ණ ගන්න. පළවෙනි එක උදදි සාගරය. වීහි වී පානි අත මුට්ටි මිට. මිට කියලා කියනකොට අතේ මිටටත් මුට්ටි කියලා කියනවා. ඊට පස්සේ ආයුධවල මිටටත් මුට්ටි කියලා කියනවා. ඊට පස්සේ රාසි කියන්නේ සමූහයට ගොඩට රාසි කියලා කියනවා. එතකොට මෙතන ශබ්ද 5ක් තියෙනවා.
මේ පහ අග්ගි ශබ්දයේ විදිහට වර්ණම් ගන්න. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. අද දවසේදී අපි අභිධර්මයේ කෘත්‍ය සංග්‍රහය පාඩම තුලිනුත් අපේ సంతాන කුසල් සිතුවිලි ජනිත කර ගන්න යෙදුණා. ඒක ඉගෙන ගැනීම වශයෙන් ඒ වගේම පාලි පාඩම හැදෑරීමේදීත් මේ సంతాනී කුසල් සිතුවිලි ජනිත වුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ඒ වගේම තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීර්ය සැලසේවා. ඒ සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් උදව්පකාර ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාවත් සැලසේවා. විවේක පසුබිම විවේක පරිසර නිරන්තරයෙන්ම සැකසේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි තුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියත් හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ඒ වගේම ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලම් භවෙන් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා ඒ නොයෙක් ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ කැලුම් මහත්ම ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසු වන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අප සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කියවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන ඔස්සේ පාඩම් 35ක් පුරාවට ලෞතර සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට පිහිටවීම අරමුණු කරගෙනම ලෝක සත්වයා සංසාර දුකින් එතර කරවීම පිණිසමම දේශනා කරන්නට යෙදුනා වූ ඒ පරම ගම්බීර අභිධර්ම දේශනාව අභිධර්මාර්ථය වූ අපට වටහාගත හැකි ආකාරයෙන් ඊටාම මනවින් ඊටාම සුගමව ඊටාම ගම්බීර අර්ථයන් නිසි ලෙසම පවත්වමින් පැහැදිලිව නිර්වුල්ව දේශනා කරමින් කියා දෙන්නට යෙදුනා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ අප වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ උදාාරතර ශාසනික මෙහෙවර අනාගත ජාතිය උදෙසාද සිද්ධ කරන්නට යෙදෙනා වූ මේ උදාාරතර මෙහෙවර උන්වහන්සේට නිර්වාණගාමිනී කුසලයක්ම වේවා පාරමී කුසලයක්ම වේවා. උන්වහන්සේගේ ඒ පාරමී ධර්ම මස්තක ප්‍රාප්ත කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි සෑම සිළු දෙනාම ශ්‍රද්ධා සිතින් යුක්තව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් පින්කමට වැඩසටහන ආරම්භ කළදා පටන් අඛණ්ඩව අවිච්ඡින්නව සහ සම්බන්ධ වෙමින්
කිසියම් හෝ කටයුත්තක් නිසා මගහැරුණත් ඒ පාඩමත් අපේ පෞරාණික තේරවාදයේ YouTube channel ඔස්සේ දැන කියා ගනිමින් බලා කියා ගනිමින් සහ සම්බන්ධ වෙමින් අඛණ්ඩව සම්බන්ධ වෙමින් තමන්ගේ සංසාර ගමන නිමා කරගන්නට අවශ්‍ය කරන්නා වූ අත්‍යන්ත අවශ්‍යතාවයක් වූ මේ අභිධර්මාර්ථයන් ඉගෙන කියා ගන්නට පෙළ ගැසෙන්නා වූ මේ සත්පුරුෂ මණ්ඩලයටත් මේ සත්පුරුෂ හිතවතුන්ටත් මේ උදාරතර ධර්මය ඒකාන්තයෙන්ම සංසාර දුකින් අත මිදීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලාත් අපි සදහැසිතින් යුක්තව ප්‍රාර්ථනා කරමු සත්පුරුෂ භාවයෙන් යුක්තව. හොඳයි. එසේනම් අද දිනේදී අපි මේ සූදානම් වන්නේ එසේ ඉගෙන කියා ගන්නට යෙදුණු 35 වෙනි අභිධර්ම පාඩම නිල වශයෙන් අවසන් කරන්නටයි. මින් අනතුරුව සජීවී වැඩසටහනට සම්බන්ධ වන ඔබ සඳහා අවස්ථාව තිබෙනවා. ඔබට ඇති වුණු ගැටලු මේ දක්වා වූ පාඩම් සම්බන්ධයෙන් ඔබට ඇති වුණු ගැටලු ඍජුවම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කොට ඒ ගැටලු වලට නිවැරදි නිසි පිළිතුරු ධර්මානුකූලවම ලබා කියා ගන්නට. ඒ වගේම මේ YouTube අපේ පෞරාණික තේරවාදයේ YouTube channel එක ඔස්සේ මේ වැඩසටහනට සම්බන්ධ වන ඔබටත් අවශ්‍ය ඕනෑම මොහොතක සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්නට අවශ්‍ය හැකියාව තියෙනවා. ඒ සඳහා කළ යුතු කාරණය වන්නේ tripitaka.com tripitaka.lesson@gmail.com tripitaka.lesson@gmail.com ඊමේල් ලිපිනයට ඔබේ ඊමේල් පණිවිඩය යොමු කරන එක පමණයි. ඒ නිසාවෙන් අපි මේ වීඩියෝවේ අවසානයේට අන්තර්ගත කරන tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. ඔබේ නම, ඔබ වාසය කරන රට වගේම ඔබට ඊමේල් එවිය යුතු ඊමේල් ලිපිනය සඳහන් කරන්න. එවිට අපි ඔබවත් සම්බන්ධ කරගන්නට කටයුතු සූදානම් කරනවා ඇති. හොඳයි. එසේනම් ඒ පණිවිඩයත් ලබා දෙමින් අද දිනේට නියමිතව තිබූ ඒ 35 වෙනි වැඩසටහන මේ ආකාරයෙන් අපි නිල වශයෙන් අවසන් කරන්නටයි සූදානම. ඒ සඳහා සියලුම දෙනා මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ ඔකේ හොතු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේවා.